හොඳයි දරුවනේ එහෙනම් සියලුම දෙනාට අයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. ආයුබෝවන් සර්. හොඳයි. ඉතින් අද අපේ ගෙවල් වලට කරන්ට් ගිහිල්ලා. අපේ ගෙවල් වලට කරන්ට් ගිහිල්ලා මම මේ ඉන්නේ මගේ පන්ති කරන ස්ථානයේ නෙමෙයි. මගේ යාළු සර් කෙනෙක්ගේ පන්ති කරන ස්ථානයේ තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට අපි අද පන්තියේ පළවෙනි දවසටනේ එකතු වෙලා ඉන්නේ දරුවනේ. ඔයාලා ඉතින් මොනම හේතුවක් නිසා හරි මගේ පන්තියට සම්බන්ධ වෙලා තියෙනවා. මොනම හේතුවක් නිසා හරි මගේ පන්තියට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අද ඔයාලට පුළුවන් මගේ පන්තිය ඔයාලට ගැළපෙනවද කියලා බලන්න. මගේ පන්තිය ඔයාලට ගැළපෙනවද කියලා බලන්න පුළුවන්. රයිට්? පොඩ්ඩක් ඉන්න විනාඩියක්. හරි. ඉතින් දරුවනේ මේ අපිට අද පළවෙනි දවස නිසා කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. පළවෙනි දවස නිසා කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. පළවෙනි කාරණය තමයි දරුවනේ ඔයාලා දැන් 9 ශ්‍රේණියේ ඉගෙන ගන්න දූදරු පිරිසක්. 9 ශ්‍රේණියේ ඉගෙන ගන්න දූදරු පිරිසක්. එතකොට දැන් 8 ශ්‍රේණියෙන් 9 ශ්‍රේණියට තමයි ඔයාලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ 8 ශ්‍රේණියේ සමහර විට වාරයක විෂය නිර්දේශයේ ආවරණය වෙලා නැතිව ඇති. 8 ශ්‍රේණියේ සමහර විට පාඩම් කිහිපයක් ඔයාලට ආවරණය වෙලා නැතුව ඇති. එතකොට මේ හොඳට මතක තියාගන්න ඒ වගේ තියෙන විශේෂ කරුණු 9 ශ්‍රේණියටත් අහනවා. ඒ වගේ තියෙන විශේෂ කරුණු 9 ශ්‍රේණියටත් අහනවා. ඒ නිසා දරුවනේ හොඳට අපි ඒ මගෑරුණු කොටස් ටිකත් එක්ක තමයි ඔයාලට උගන්වන්නේ. මගෑරුණු කොටස් ටිකත් එක්ක තමයි ඔයාලට උගන්වන්නේ. ඒ නිසා බය වෙන්න එපා. දැන් අපිට මේක කරගෙන යන්න බැරුව යයි 8 ශ්‍රේණියේ විෂය නිර්දේශය සම්පූර්ණ වෙලා නැහැයි කියලා. මොකද අපිට මේක මේ 9 ශ්‍රේණිය උගන්වගෙන යද්දී 8 ශ්‍රේණියේ ටිකත් පිළිවෙලට උගන්වගෙන යනවා. ඒ කියන්නේ මේ 8 ශ්‍රේණියේ වැදගත් කරුණු ටික 9 ශ්‍රේණියේදී උගන්වනවා. ඒකින්ද ඒ ගැන බයක් හැකක් තියාගන්න එපා කියලා කියනවා. රයිට්. ඊළඟට මට කියන්න ඕන තවත් දරුවෝ කීප දෙනෙක් ලොග් වෙන ගමන් ඉන්නේ. තවත් දරුවෝ කිහිප දෙනෙක් එන ගමන් ඉන්නේ. පොඩ්ඩක් හරි. තව පොඩි වෙලාවක් දෙමු අපි. එයාලට විනාඩියක් දෙමු ඈ. දැන් පිටු ගන්න බෑර.
රයිට්. ඔහොම පොඩ්ඩක් ඉන්න. දැන් අපි මේ දරුවනේ අපි අද ඉස්සෙස්සරලාම 9 ශ්‍රේණියේ තියෙන පළවෙනි පාඩම 9 ශ්‍රේණියේ තියෙන පළවෙනි පාඩම තමයි අධ්‍යයනය කරන්න යන්නේ. 9 ශ්‍රේණියේ තියෙන පළවෙනි පාඩම. ඔයාලට මම මේ ටියුට් එක එව්වා. ඒ ටියුට් එකේ පාඩම print out දාගන්න කියලාත් කිව්වා. ඉතින් අපි මේක කරගෙන යද්දී ඔයාලට විවිධ ප්‍රශ්න එවි. ඉතින් මේ විවිධ ප්‍රශ්න වලට අපි උත්තර හොයමු ඉතින්. right. අද පන්ති ආරම්භක දවස නිසා ඔයාලට මට කියන්න දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනියටම කියන්න තියෙන්නේ ඉගෙන ගන්නකොට පාඩම් කරන හොඳම ක්‍රමවේදය මොකක්ද? ඉගෙන ගන්න දරුවෙකුට පාඩම් කරන හොඳම ක්‍රමවේදය මොකක්ද කියලා සමහර දරුවෝ මගෙන් ඇවිල්ලා අහනවා. සර් පාඩම් කරන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද කියලා. පුතේ පාඩම් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි කියලා දෙන වෙලාවට අහගෙන ඉන්න එක. පාඩම් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි කියලා දෙන වෙලාවට අහන් ඉන්න එක. දැන් එතකොට මේ ගොඩක් දරුවෝ නොකරන්නෙම කියලා දෙන වෙලාවට අහන් ඉන්න එකමයි. ගොඩක් දරුවෝ නොකරන්නෙම කියලා දෙන වෙලාවට අහන් ඉන්න එක. කියලා දෙන වෙලාවට අහන් ඉන්න විෂය කරුණ හොඳට මනසින් මොකක් කරන්න ඕනද දරුවනේ? මෙනෙහි කරන්න ඕන. ඊට පස්සේ ඒ මෙනෙහි කරන විෂය කරුණ නැවත නැවත බලන්න ඕන. දැන් අද මං උගන්වනවා ඔයාලට පන්තියේදී. ඒ උගන්වනකොට ඔයාලා මොකක් කරන්න ඕනද? ඔයාලා හොඳට කන යොමාගෙන අහගෙන ඉන්න කියලා දෙන දේවල්. කන යොමාගෙන අහගෙන ඉන්න. ඊට පස්සේ ලියා ගන්න තියෙන දේවල්, ටියුට් එකේ ඉරිගහ ගන්න තියෙන දේවල් ඒවා පස්සේ කරන්න පුළුවන්. අංක 1 මොකද්ද? අහගෙන ඉන්න එක. අංක 1 අහගෙන සිටීම. ඊට පස්සේ පුළුවන් ලියා ගන්න. ගොඩක් දරුවෝ කරන්නේ ඔක්කොටම කලින් පෑන අතේ තියාගෙන ඉන්නවා. ඔක්කොටම කලින් පෑන අතේ. එහෙම වැඩක් නෑ. තේරුණාද? පෑන පැත්තකින් තියලා හොඳ අවධානයෙන් අහගන්න ඕන කියලා දෙනකොට. අනිත් එක තමයි දැන් අද මම පන්තියේදී උගන්වනවානේ. ඒ ඉගෙනුවාම ඒ උගන්වන විෂය කරුණ අදම විනාඩි 5ක් 10ක් අරගෙන අදම විනාඩි 5ක් හෝ 10ක් අරගෙන ඉවරුණාට පස්සේ නැවත කියවන්න ඕන. ඉවරුණාට පස්සේ නැවත කියවන්න ඕන. ඒ කියවලා ඒ විදිහට ඒ විෂය කරුණ කියවලා ඒක නැවත වතාවක් ඔලුවට දාගන්න ඕන. නැවත වතාවක් ධාරණය කරගන්න ඕන. ඊට පස්සේ ඒකෙන් අභ්‍යාසයක් දුන්නොත් ඊළඟ සතිය පන්තියට කලින් ඔයාලා ඒ අභ්‍යාසය කරන්න ඕන. ඔයාලා ඒ අභ්‍යාසය කරන්න ඕන. ඊට පස්සේ ලබන සිකුරාදා පන්තියට කලින් ඒ ලියාගත්තු දේවල් නැවත වතාවක් බලන්න ඕන. එතකොට පුතේ පාඩම් කිරීම මේ 3 වතාවක් 4 වතාවක් සිද්ධ වෙනවා. කොහොමද පාඩම් කිරීම 3 වතාවක් 4 වතාවක් සිද්ධ වෙන්නේ? කන යොමාගෙන අහගෙන ඉන්නකොට එක වතාවක් පාඩම් වෙනවා. ඊට පස්සේ ලියා ගන්නකොට ඉරිගහනකොට ඒ කියන දේ සිහියෙන් කරොත් එහෙම තව වතාවක් මතක හිටිනවා. පන්තිය ඉවර වෙලා ආයෙසරයක් මේක බලනකොට තව වතාවක් මතක හිටිනවා. ඊට පස්සේ අභ්‍යාසයක් දෙනකොට ඒ අභ්‍යාසය නැවත කරනකොට තව වතාවක් මතක හිටිනවා. පන්තියට එන්න කලින් ගිය සතියේ නෝට් එක බැලුවාම තව වතාවක් මතක හිටිනවා. එතකොට පුතේ හරියට මේ පන්තියේ ඉන්න එක හරියට මොකක් වගේද? භාවනාවක් වගේ වෙන්න ඕන. පන්තියේ ඉන්න එක
පන්තියක ඉගෙන ගන්න එක භාවනාවක් වගේ වෙන්න ඕන. නැතුව පන්ති ඉන්නකොට කෑ ගහගෙන අනිත් අයට විහිළු තහළු කරගෙන විහිළු කරන්න ඕන. hina වෙන්න ඕන. නේද? ඒක සීමාවක් සහිත වෙන්න ඕන. right? ඒක සීමා සහිත විය යුතුයි. right? ඔන්න ඔහොම දැන් ඔයාලට තේරෙනවා ඇති සතියක් ඇතුළත එකම විෂය කරුණ 5 වතාවක් විතර අපිට පාඩම් වෙනවා. ඒ මම කියලා දුන්න විදිහට වැඩ කරොත් එහෙම. සතියක් ඇතුළත 5 වතාවක් විතර. එතකොට පුතේ මේ විෂය කරුණු හොඳට මේ මනසේ පිහිටනවා. හදවත තුල මුල් බැස ගන්නවා. එතකොට අපිට නැවත වාර විභාගේ ලං වෙලා පාඩම් කරනවා කියලා එකක් කරන්න අවශ්‍ය නැහැ. කරන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ අර පාඩම් කරපු විෂය කරුණු ටික නැවත වතාවක් උඩින් උඩින් බලාගෙන ගිහිල්ලා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා විභාගයට පේපර් එකට එන්නේ මොනවාද? ආවොත් උත්තර ලියන්නේ කොහොමද කියන එකට ලෑස්ති වෙන්න. මේ අවුරුද්දේ හොඳට වැඩ කරගත්තේ නැත්තම් මේ අවුරුද්දේ හොඳට වැඩ කරගත්තේ නැත්තම් 10 ශ්‍රේණියට ගිහිල්ලා ඉගෙන ගන්න අමාරුයි. 10 ශ්‍රේණියට ගිහිල්ලා ඉගෙන ගන්න අමාරු වෙනවා. ඒ නිසා ආදරණීය දරුවනි මං ඔයාලගෙන් ඉල්ලනවා හොඳ දරුවෝ වගේ අද දින අද උගන්නන ටික අදම පාඩම් කරලා ඉවර කරන්න. අද උගන්නන ටික අදම පාඩම් කරලා ඉවර කරන්න. මම මේ අවුරුද්දේ පළවෙනි දවසේ නිසා තමයි මේ කතාව කියන්න හිතුවේ. ඒ වගේම යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ විෂය කරුණු වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ Zoom එකෙන් කරත් මේ පන්තිය ප්‍රශ්න අහන්න. එක්ක ඔයාලට මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා තියෙනවනේ chat box එකක්. අන්නේ chat box එකට මැසේජ් එකක් දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. chat box එකට මැසේජ් එකක් දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. right? ඒ දරුවෙක් කවුරු හරි ලොග් වුණා ඒකයි පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ. හරි. ඒ නිසා මේ විෂය කරුණු වල මොකක් හරි ගැටලු සහගත තත්වයක් තියෙනවා නම් විෂය කරුණු වල මොකක් හරි ගැටලු සහගත තත්වයක් තියෙනවා නම් හොඳ දරුවෝ වගේ පන්ති ඉවර වෙන්න කලින් අහන්න. පන්ති ඉවර වෙන්න කලින් අහන්න. නැතුව මේ මෙන්න මේ ප්‍රශ්න තියාගෙන මෙතනින් යන්න එපා. තේරුණාද? මීටින් එකෙන් ලොග් අවුට් වෙන්න එපා. මීටින් එකෙන් ලීව් වෙන්න එපා. ප්‍රශ්න තියාගෙන. right? එහෙනම් ඔන්න මං ඉතින් පළවෙනි දවසේ දෙන්න ඕන අවවාද කිහිපයක් තමයි ඔය දුන්නේ. හරි? ගුරුවරයෙක් වශයෙන් ඉතින් අපිට සිද්ධ වෙනවා දරුවන්ට අවවාද කරන්න. හරි? දරුවන්ට අවවාද කරන්න ඕන. හරි? සමහර දරුවෝ අවවාද කරේ නැත්නම් මොකක් වෙනවද? ඒගොල්ලෝ දන්නෙත් නෑ මේක කරන්න ඕනයි කියලා. ඒගොල්ලෝ දන්නෙත් නෑ මේක කෙරෙන්න ඕනයි කියලා. හොඳයි. ඉතින් මේ දැන් නම් ඔක්කොම දරුවෝ ටික බලමු. හරි. ඔක්කොම වගේ ඇවිල්ලා තියෙන්නේ. හරි. අනිත් අයට තාම විදුලිය පැමිණලා නැතුව ඇති. අපි පාඩම පටන් ගමු දරුවනේ එහෙනම්. right. right. පුතේ පෙරලා ගන්න ටියුට් එකේ පළවෙනි පිටුව. පෙරලා ගන්න ටියුට් එකේ පළවෙනි පිටුව. පළවෙනි පිටුව ගන්න. හරි.
හරි මේ පොඩි පොඩි තාක්ෂණික දෝෂ වෙනවා ඇති. හරි ඒ කියන්නේ මෙහෙමයි මේවා ඉතින් අපි කම්පියුටර්ස් එක කරන ගනුදෙනුනේ අපිට ඉතින් අර සජීවී පන්ති කාමරේ වගේම ගන්න අමාරුයි. ඔයාලට මොනවා හරි හැමෝටම හොඳට පේනවනේ. එහෙම ගැටලුවක් නැහැනේ නේද? හරි මාව පේනවනේ. right හරි හරි දරුවනේ ඔන්න ඕකයි මං කිව්වේ මයික් එක ඔන් කරන්න එපායි කියලා. හරි ඔන්න මයික් එක ඔන් කරන්න එපා. දැන් පේනවන්නේ right ඉන්නවනේ හැමෝම මයික් ඔන් කරන්න එපා බැරි වෙලාවත්. කවුද ඉන්නේ? හරි අපි ඉස්සෙල්ලා අලුත් දරුවෝ ටිකගේ නම් පොඩ්ඩක් බලමු. නම් ටික ලිතුක ධනංජය ලිතුක කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ රවින්දු ජනිත් ඒගොල්ලෝ අලුත් අය නෙමෙයිනේ. නිමාෂා ඊට පස්සේ තසුනිනේ ඔවුද ඕනං ඔව් කියන්න එපා ඔලුව වනන්න. හරි ඔව් කිව්වොත් එහෙම ඉවරයි. මේ හයියෙන් සද්ද ඇහෙනවා. ඊළඟට නදීකද නැත්තම් නම මේ අම්මගේ නම දාලා තියෙන්නේ. නෑ නෑ නේද? ඒ නිකන් මේ අප්සෙට් ගන්න එපා හොඳද? අම්මගේ නමද හින්දා. හරි ඊළඟට තරුෂ අලුත් දරුවෙක් නේද? ඔන්න ඔය ටික තමයි අලුතෙන් ඉන්නේ. අංජලික දර කෙලවරේ ඉන්නේ අර අංක 50ක් විතර ගහගෙන ඉන්නේ. හරි. නිමාෂා නෙත්මාල් right. කවුද මේ Galaxy M21 බලන්න Galaxy M21 කියලා තියෙන කෙනා දරුව පොඩ්ඩක් වීඩියෝ එක ඔන් කරන්න කවුද කියලා බලාගන්න. Galaxy M21 මට අඳුර ගන්න බෑ. ඉරෝෂ්නේ right. හරි හොඳයි. එවනම් මේ අපි පටන් ගමු. පුතේ මාතෘකාව තියෙන්නේ ශුද්‍ර ජීවීන්ගේ භාවිත කියලා. ශුද්ධ ජීවීන්ගේ භාවිත. හරි. දැන් ඉතින් මේ ටියුට් එක කියවන පන්තියක් නෙමෙයි මේක. ටියුට් එක කියවනවා ඉස්සෙල්ලා හොඳට අහගන්න ඕන. right. ඔන්න දරුවනේ මේ ශුද්‍ර ජීවීන් කියන්නේ මොනුන්ද කියලා අපි දැනගන්න ඕන. right. හොඳට දැන් මෙහෙ බලන්න හැමෝම. වෙන කොහෙවත් බලන්න එපා මෙහෙ බලන්න. මෙහෙ බලන් හරියට අහගන්න. තේරුණාද? මෙහෙ බලන් හරියට අහගන්න වෙන වැඩ නවත්තලා හොඳට අහගන්න. පුතේ ශුද්‍ර ජීවීන් කියන එවුන් ගැන අපි ගිය අවුරුද්දෙත් පළවෙනි පාඩමේදී ඉගෙන ගත්තා. මොනොන්ද ශුද්‍ර ජීවීන් කියන්නේ කිව්වොත් අපේ සමහර දරුවන්ට අර්ථ දැක්වීම කටපාඩම් තියෙනවා. ශුද්‍ර ජීවීන් කියන්නේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් හැදිලා තියෙන අපේ මේ පියවි ඇසට නොපෙනෙන ජීවීන්. තනි සෛලයක් කියලා කියන්නේ උන්ගේ තියෙන සෛල එකයි මෙන්න මේ ආකාරයට. තනි සෛලයක්. එහෙම නැත්නම් සෛල කිහිපයක්. සෛල දෙක තුනක් එකතු වෙලා හැදෙන එක. නමුත් මුං ඔය පුතේ පියවි ඇහැට පේන්නේ නැහැ. මොනාට පේන්නේ නැද්ද? පියවි ඇසට නොපෙනේ. පුතේ මොකද්ද පියවි ඇස කියලා කියන්නේ? පියවි ඇස කියලා කියන්නේ අපගේ සාමාන්‍ය පෙනීම. මොකද්ද? සාමාන්‍ය පෙනීම. සාමාන්‍ය පෙනීම කියන්නේ ඉන්න දරුවෝ කවුරු හරි මෙව එක ඔන් කරනවානේ. අපේ සාමාන්‍ය පෙනීමට තමයි පියවි ඇස කියලා කියන්නේ. පියවි ඇස. පුතේ එහෙනම් මේ ජීවීන් බලා ගන්න අපිට
පියවි එහෙම බැරි නම් මොකද්ද කරන්න ඕන? උන්ව බලා ගන්න. පුතේ උන්ව බලා ගන්න අපිට ඕන විශාලක කාචයක්. මොනවාද අවශ්‍ය වෙන්නේ? විශාලක කාච. පුතේ විශාලක කාච කියනකොට අපිට ප්‍රධාන කාච වර්ග ඉස්සෙල්ලා මතක් වෙනවා අත්කාචය කියන කාච වර්ගය. අත්කාචය. රයිට්? අත්කාචය. එහෙම නැත්නම් අත්කාචයට තවත් නමක් කියනවා සරල අන්වීක්ෂය කියලා. අත්කාචයට තවත් නමක් කියනවා සරල අන්වීක්ෂය කියලා. සරල අන්වීක්ෂය. රයිට්? ඊට පස්සේ අනිත් වර්ගය අපේ විද්‍යාගාරය අපිට තියෙනවා කුඩා දේ විශාල කරලා බලන්න පොඩි ටිකක් සංකීර්ණ උපකරණයක්. ඒකට කියනවා සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියලා. සංයුක්ත ආලෝක අන්වීක්ෂය. සංයුක්ත ආලෝක අන්වීක්ෂය. ඉතින් පුතේ ඔන්න ඔය ಜಾති ටිකෙන් තමයි අපි දැනට ජීවීන් විද්‍යාගාරෙදි කුඩා ජීවීන් ලොකු කරලා බලන්නේ. නමුත් ඔයාලා කවදා හරි විශ්වවිද්‍යාලයට ගියොත් එහෙම සයන්ස් උපාධියක් විද්‍යාව සම්බන්ධ උපාධියක් හැදෑරුවොත් එහෙම ඔයාලට දකින්න පුළුවන් වෙයි මේ තියෙන විශාලක කාච වලට වඩා කුඩා දෙයක් ඊටා කුඩා දෙයක් හුඟක් විශාල කරලා බලන්න පුළුවන් අන්වීක්ෂ වර්ගයක්. ඒ අන්වීක්ෂ වර්ගයට කියනවා දරුවනේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. රයිට්? එතකොට ඔන්න ඔය තුනෙන්ම ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද ඔය කියන දේ? ඔව් නම් හරිද? ඔව් නම් අත උස්සන්න. හරිද? නැත්තම් මේ මොකොත් වෙනනම් කරන්න එපා. හරි? කොහෙද එක දරුවෙක් ඉන්නේ? හරි. ඔව් නම් අත උස්සනවා මිසක්ක මේ මයික් නම් ඔන් කරන්න එපා. මයික් ඔන් කරන්න කිව්වොත් විතරක් ඔන් කරන්න. නැත්තම් අර මහා විශාල දෝංකාරයක් ඇති වෙනවා මේ කාමරය ඇතුලේ. හරි? රයිට්. ඉතින් මේ ඔන්න එහෙනම් ඔය ටික හොඳට තේරෙන්න ඇති කියලා මං හිතනවා. ඔය ටික හොඳට තේරෙන්න ඇති කියලා. මේ ශුද්‍ර ජීවීන්ගෙන් අපිට අහගන්න මේ ශුද්‍ර ජීවියෝ ඉන්නවනේ. පුතේ මේ ශුද්‍ර ජීවීන්ගෙන් අපිට වාසිත් තියෙනවා. අවාසිත් තියෙනවා. වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. අපිට මේ පාඩමේදී ශුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන වාසි සම්බන්ධව කතා කරන්න දෙනවා. ඒ වගේම තමයි ශුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන අවාසි ගැනත් කතා කරන්න එනවා. වාසි ගැන කතා කරන්නත් වෙනවා අවාසි ගැන කතා කරන්නත් වෙනවා. මේ පාඩම දැන් ගිය අවුරුද්දේ නම් අපි ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් කියලා යාන්තම් චුට්ටක් තමයි කතා කරේ 8 ශ්‍රේණියේදී. නමුත් මේ අවුරුද්දේ හොඳට විස්තරයක් කරලා ඉගෙන ගන්න තියෙනවා. මේ පාඩම ටිකක් දිගයි. ඒ වුණාට අපි හොඳට මේ පාඩම අධ්‍යයනය කරන්න ඕන. අද ආපු දරුවන්ට මම මේ කියන්නේ එක දවසකින් පන්තියක් හොඳයිද නරකයිද කියලා ඔයාලට අධ්‍යයනය කරන්න බෑ. සමහර විට මාස 3-4ක් ගියත් බැරි වෙන්න පුළුවන්. හරි? ඒ නිසා ඔයාලට මං කියනවා ඉල්ලීමක් කරනවා මාසයක් විතර පන්තියට ඇවිල්ලා බලන්න Tamanට හොඳයිද කියලා. Tamanට හොඳද කියලා. හොඳ නැත්තම් වෙන පන්තියක් හොයාගන්න පුළුවන්. තේරුණාද? දැන් සාමාන්‍යයෙන් ගුරුවරයෙක් ලේසියට එහෙම කියන්නේ
මගේ පන්තියේම ඉන්න කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒනට මම නම් කියනවා මම ඔයාලට ගැලපෙනවා නම් මගේ ඉගැන්වීමේ රටාව ඔයාලට ගැලපෙනවා නම් ඔයාලා දිගටම ඉන්න. ගැලපෙන්නේ නැහැ වගේ නම් නිකන් අප්සෙට් වගේ නම් ඔයාලා මට වඩා ඔයාලට ගැලපෙන ගුරුවරයෙක් හොයාගන්න ඕන. නේද? නැත්තම් හැමදාම මේ එහෙම අපිට අයිතියක් නැහැ එහෙම කියන්න. අනිවාර්යෙන් අපි එකටම එන්නේ කියලා. රයිට්. හරි. ඉතින් මේ ඔන්න බලන්න ශුද්‍ර ජීවීන්ගේ භාවිත කියලා ටියුට් එකේ තියෙන අපි පොඩ්ඩක් අවශ්‍යම විෂය කරුණු වලට පාඩම් කළ යුතුම විෂය කරුණු වලට පුතේ යටින් ඉරක් ඇඳ ගන්නවා. අඩි රූල තියලා යටින් ඉරක් ඇඳගෙන නැත්නම් අවශ්‍ය වචන ටික හයිලයිට් කරගන්න. අවශ්‍ය වචන ටික හයිලයිට් කරගන්න. හැබැයි පුතේ ඔයාලා දන්නේ නැහැ ඔයාලට හයිලයිට් කරන්න ඕන ප්‍රමාණය. තේරුණාද? ඔයාලා හයිලයිට් කරොත් මුළු පොතම හයිලයිට් කරනවා. ඊට වඩා ලේසි මුළු පොතම පාඩම් කරන එක. ඔය දවසක් මගේ යාළුවෙක් මේ ඉතිහාසයේ පොතේ එයාට වැදගත් විෂය කරුණු හයිලයිට් කරලා ගෙනල්ලා මට පෙන්නුවා දවසක් මේ අපි ඉගෙන ගන්න කාලේදී. මං කිව්වා යකෝ ඉතින් මේක හයිලයිට් කරුවට වඩා නොකර හිටියන හොඳයිනි කියලා. ඇයි? මුළු පොතම හයිලයිට් කරලා. හයිලයිට් නොකරපු වචන ටිකට තියෙන්නේ අර තිබේ, හැඳින්වේ, වේ, හරිද? නොවේ, ඒ වගේ වචන ටිකක් විතරයි. තේරුණාද? ඒ හින්දා ගුරුවරයෙක් දන්නවා එන්නේ මොනවද කියලා. හරිද? ගුරුවරයෙක් දන්නවා එන්නේ මොනවද කියලා. ඒක හින්දා මම කියන ටිකට විතරක් ඉරි ගහගන්න වෙන දශමයක්වත් වැඩිපුර වචනයකට ඉරි ගහගන්න එපා. එතකොට කොහොමද සර් අපි වැදගත් කරුණු හොයාගන්නේ කියලා ළමයෙකුට ප්‍රශ්නයක් එනවා. වැදගත් කරුණු හොයාගන්නේ ඉරි ගහපු ටික වැදගත් කරුණු. ඉරි ගැහුවට අතින් අමතරව අතින් ලිව්වනම් අන්න වැදගත් කරුණු. තේරුණාද? ඉරි ගැහුවට අමතරව අතින් ලිව්වනම් රූප සටහනක් ඇන්දනම් අන්න ඒක වැදගත්. ඇඳපු එකක් නම් කරා නම් අන්න ඒක වැදගත්. අන්න එතකොට අපිට පුළුවන් වෙනවා මේ විෂය තුල තියෙන පුතේ මේ අවශ්‍ය ටික පෙරලා ගන්න. නැත්තම් ළමයි මොකද කරන්නේ? අච්චුපොත දිගෑරගෙන මම පාඩම් කරන බව අහල පහල නිවෙස්වල උදවියද දැනගනිත්වා කියලා මහා හයියෙන් බෙරිහන් දෙන පාඩම් කරන සිස්ටම් එකක් තියෙනවා. හොඳට මතක තියාගන්න දරුවෝ මහා හයියෙන් බෙරිහන් දෙන දීලා පාඩම් කරන්න විෂය කරුණු විද්‍යාවේදී නෑ. සෙනාල් මයික් එක ඔන් වෙලා පුතා. හරි. සෙනාල්. හරි ඔෆ් වුණානේ. ඒකින්ද මහා හයියෙන් බෙරිහන් දීලා මෙව කරන්න ඕන විෂය කරුණු නෑ. ඒකින්ද මාත් එක්ක ඉඳලා පාඩම් කරන සිස්ටම් එක අල්ලගන්න. පාඩම් කරන සිස්ටම් එක අල්ලගන්න. රයිට්. බලන්න පුතේ පළවෙනි වාක්‍ය. දැන් ඔයාලට අච්චු පොත්වල නම් පුතේ දකින්න ලැබෙන්නේ අච්චු පොත්වල දකින්න ලැබෙන්නේ මහ විශාල ඡේදනි. හරිද? අච්චු පොත්වල දක්නට ලැබෙන්නේ මහා විශාල ඡේද. ඒ ඡේදේ කියවලා ඉවර කරගන්න ඕන කොහොමද මේ වැදගත් කරුණු ටික හොයාගන්න. සමහර වෙලාවට ඡේදෙ මුල කියවනකොට අග මතක නැහැ. හරිද? මුල ඉඳලා අගට එනකොට මේ මුල හරියට මතක නැතුව යනවා. ඒ හින්දා මගේ ටියුට්ස් වල නම් ඔය බලන්න හොඳට විශේෂ වාක්‍යෙන් වාක්‍ය වෙන් කරලා තියෙනවා. ඔය එක වාක්‍යයකට මං කියනවා පුතේ පොයින්ට් එකක් කියලා. ඔය එක වාක්‍යයකට දාලා තියෙන එකට කියනවා පොයින්ට් එකක්. එතකොට පළවෙනි පොයින්ට් එක, දෙවෙනි පොයින්ට් එක, තුන්වෙනි පොයින්ට් එක. දැන් එතකොට ඔය තරු නෙමෙයිනේ ඔය ඩොට් ඩොට් නේ දාලා තියෙන පොයින්ට්ස් වලට. එතකොට අපිට යම් මාතෘකාවක් ගත්තාම ඒ මාතෘකාවේ පොයින්ට්ස් ගාන ගණන් කරගන්න පුළුවන්. පොයින්ට්ස් ගාන ගණන් කරගන්න පුළුවන්. ඒ පොයින්ට්ස් ගාන ගණන් කරගත්තාම අපිට අදහසක් ගත්ත හැකි මේ මාතෘකාව යටතේ නම් අපි පාඩම් කළ යුතුයි විෂය කරුණු 10ක්. මේ මාතෘකාව යටතේ නම් අපි පාඩම් කර යුතුයි විෂය කරුණු 4ක්. එයි 34 පොයින්ට්ස් 4ක් තියෙනවා. මේ මාතෘකාව යටතේ නම් අපි පාඩම් කර යුතුයි පොයින්ට්ස් 15ක් තියෙනවා නම්. එතකොට මේ අපිට ඒක ගැන අදහසක් ගන්න පුළුවන්. ඔව්. හරි අපිට ඒක ගැන අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා.
තේරුණා නේද කියන දේ? රයිට්. බලන්න පළවෙනි අනුමාත්‍රකාව ශුද්‍ර ජීවීන්ගේ භාවිත කියන කොටසේ පළවෙනි අනුමාත්‍රකාව. බලන්න පුතේ ශුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති බවත් පියවියසට පැහැදිලිව ගොඩනැගී ඇති බවත් කියන කෑල්ල කපන්න පුතේ පොඩි ටයිපින් මිස්ටේක් එකක් වෙලා එතන වැදිලා තියෙන්නේ. එතකොට අර වාක්‍ය අර්ථයෙන් නැතුව යනවා. හරිද? බලන්න. ශුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්ය කියලා තියෙනවනේ පොයින්ට් එක. ඔන්න ඔය වාක්‍යම පාඩම් කරගත යුතු එකක්. තේරුණාද? ඔය වාක්‍යම පාඩම් කරගන්න. අපෙන් විභාගෙට අහන්න පුළුවන් ශුද්‍ර ජීවීන් යනු කවුරුන්ද? නැත්නම් ශුද්‍ර ජීවීන් යනු හඳුන්වන්න. ශුද්‍ර ජීවීන් යනු කුමක් මොනුන්දෙයි හඳුන්වන්නේ කියලා. එතකොට අපි ඔය වචන ටික එහෙමම ලියන්න ඕන. ඇයි ඔය වචන ටික ඔය විදිහට ලිව්වොත් තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. තේරුණාද? තනි සෛලයකින් හෝ සෛල කීපයකින් සෑදී ඇති පියවියසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්. එතකොට ඔය කරුණු කීයක් තියෙනවද? ඒක ඇතුලේ අණු කොටස් කීයක් තියෙනවද? විශේෂ වචන 3ක් තියෙනවා. විශේෂ වාක්‍ය ඛණ්ඩ 3ක් තියෙනවා. අන්න ඒවත් හරියටම ලිව්වොත් තමයි ලකුණු හම්බෙන්නේ. මම මේ මෙහෙම කියද්දි අපෝ මෙච්චර අමාරුද? නෑ. මේක හුරු වුණාම ලේසි. 9 ශ්‍රේණියේ ඉඳලා හරියට මේක හුරු වුණාම 10ට යද්දි අමුතුවෙන් හුරු වෙන්න දෙයක් නෑ. ඊට පස්සේ 11ට ගියාම ඒක හොඳට ප්‍රැක්ටිස් වෙලා තියෙනවා ඒ ක්‍රමවේදය. එතකොට ළමයා නෝට් එක කියවනවා කියලා කරන්නේ ඒ නෝට් එක තුලින් විභාගයට ඇසිය හැකි ප්‍රශ්න මොනවාද කියලා අධ්‍යයනය කරන එක. තේරුණා? නැත්තම් ඔහේ කියවගෙන ගිහිල්ලා කටපාඩම් කරන එක නෙමෙයි පුතේ පාඩම් කරනවා මතක තියාගන්නවා කියලා කියන්නේ. අපි යම්කිසි නෝට් එකක් ලියලා නැත්තම් කියවලා ඒ කියවන ටිකෙන් මොන වගේ ප්‍රශ්නද විභාගෙට අහන්නේ කියලා අපේ ඔළුවෙන් හිතන්න ඕන. මේ අපිට මේ මොලයක් දීලා තියෙන හිතන්න ඒකට. තේරුණාද? හරි? ඒ නිසා අන්න ඒ ක්‍රමවේදේ මම ඔයාලට ටික මේ මුල පාඩමේ ඉඳලා හුරු කරගෙන යනවා. එහෙනම් පළවෙනි වාක්‍යෙටම ඉරක් ගහගන්න වාක්‍ය. ඒ කියන්නේ පළවෙනි පොයින්ට් එකටම ඉරක් ගහගන්න. නැත්නම් හයිලයිට් කරගත්තත් කමක් නැහැ. ඊළඟ පොයින්ට් එක බලන්න. අප අවට පරිසරයේ මෙන්ම අපගේ දේහය තුලද ශුද්‍ර ජීවීන් වෙසෙයි. මෙහි බලන්න දැන්. පොතේ ශුද්‍ර ජීවීන් කියන જાතියේ එවුන් නැති තැනක් නේ. නැති තැනක් හොයාගන්න පුදුම අමාරුවක් තියෙන. තේරෙනවද? හින අමාරුයි හොයාගන්න. කොහෙද ඉන්නේ? දැන් උදාහරණයකට ගෙදර ගත්තාම ඔයාලා ඔය පොත තියාගෙන ඉන්න මේසෙත් ඉන්නවා. ඉඳින ඉන්න පුටුවෙත් ඉන්නවා. ඔයාලගේ ඇඟ මතත් ඉන්නවා. ඊට පස්සේ කටෙත් ඉන්නවා. බඩවැල් දිගෙත් ඉන්නවා. ඇඟේ හැමතැනමත් ඉන්නවා. ඇඟේ හැමතැනම කියන්නේ හැමතැනම හරි? රයිට්. එතකොට මේ මොනවාද ඔයාලගේ ගෙදර හැමතැනම බාත්රූම් එකේ টয়ලට් එකේ කුස්සියේ සාලේ ස්තෝප්පුවේ හරිද ඔයාලගේ ගෙදර වාහනයක් තියෙනවා වාහනේ ඔය හැම තැනම සුද්ධ ජීවීන් ඉන්නව නැති තැනක් නෑ රයිට් නැති තැනක් නෑ ඒ වගේම තමයි මේ ශුද්‍ර ජීවීන් සාමාන්‍ය සත්තුන්ට මිනිස්සෙයින්ට ජීවත් වෙන්න බැරි තැන්වලත් ඉන්නවනේ සාමාන්‍ය මිනිස්සෙයින්ට සත්තුන්ට ජීවත් වෙන්න බැරි තැන්වලත් ජීවත් වෙනවා කොහෙද ජීවත් වෙන්නේ? ඔන්න අහගන්න උන් අපිට බැරි තැන්. උන් ජීවත් වෙන පුතේ ගිනි කඳුවල. ගිනි කඳුවල ජීවත් වෙනවනේ. උණුදිය උල්පත්වල. අගේට ඉන්නවා. කාන්තාරවල හොඳට ජීවත් වෙනවා. ඊට පස්සේ ලවණ වගුරු හිම කඳු ඕවගේ පුළුවන් දප්පා මිනිස්සෙකුට සතෙකුටවත් ජීවත් වෙන්න. මුන් මේ ලෝකේ අස්සම් මුල්ලන් නෑර හැම තැනකම පැතිරලා ඉන්න ජීවීන් කාණ්ඩයක්. අස්සක් මුල්ලක් නෑරම හැම තැනකම පැතිරලා ඉන්න ජීවීන් කාණ්ඩයක්. ඒ නිසා පුතේ අපි කියනවා මුන්ට
හැම තැනම පැතිරලා ඉන්න ජීවීන් එහෙම නැත්තං සර්ව ව්‍යාප්තික ජීවීන් කියලා. සර්ව ව්‍යාප්තික ජීවීන්. සර්ව ව්‍යාප්තිකයි කියන්නේ හැම තැනම ඉන්නවා කියන අර්ථය. සර්ව ව්‍යාප්තික ජීවීන්. රයිට්. බලන්න පුතේ ඊළඟ පොයින්ට් එක. බොහෝ ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මිනිසාට හා අනෙකුත් සත්වයන්ටද ශාකවලටද හිතකර වේ කියලා කියනවා. ඒ කියන්නේ බොහෝ ශුද්‍රජීවීන් සත්තුන්ට ශාකවලට මනුස්සයට හිතකර වෙනවලු. රයිට්? බොහෝ එවුන් හිතකරයි. ඒකනේ ඔයාලා දන්නවද? අපේ ශරීරයේ ඔන්න මම ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්නම් ටිකක් අමතර කාරණයක්. අමතර කාරණයක් ඈ. ඔන්න හොඳට අහගන්න. අමතර කාරණේ. පුතේ අපේ ඇඟේ සෛල කියන જાතිය තියෙනවා. හරිද? අපේ ඇඟේ සෛල තියෙනවා. sorry. ඔවින්ද? ඒ වයර් එක පෑගුණා මට. අපේ ඇඟේ සෛල තියෙනවා පුතේ මෙන්න මෙච්චරක්. හරි? මෙන්න මෙච්චරක් බලන්න. 1යි දැන් කීයද? 10යි 100යි 1000යි දැන් 10000යි දැන් ලක්ෂයයි දැන් දසලක්ෂයයි දැන් කෝටියයි 1 2 3 4 5යි 7යි අපේ ඇඟේ සෛල තියෙනවා 7යි 9යි 10යි 11යි 13යි 15යි 16යි 17යි 19යි 20යි 21යි 22යි 23යි මෙන්න මෙච්චර ප්‍රමාණයක් අපේ ඇඟේ මොනවා තියෙනවද? සෛල තියෙනවා. බලන්න දරුවනේ මේ සංඛ්‍යාව කියවන්න. මේ සංඛ්‍යාව කියවන්න. මේක කියවන්න අමාරුයි නේද? විද්‍යාත්මක අංකන එහෙම ඉගෙන ගන්න මේ අවුරුද්දේ. හරිද? විද්‍යාත්මක අංකනේ කියන જાතිය එහෙම ඉගෙන ගන්න ගණන් වල තියෙන විද්‍යාව නෙමෙයි. හරිද? විද්‍යාත්මක අංකනය කියලා කිව්වට විද්‍යාව උගන්වන එකක් නෙමෙයි ඒක. ඒක ගණිතයේදී උගන්වන එකක්. විද්‍යාත්මක අංකණයෙන් කියනවා මෙන්න මේක 1023 වෙනි බලයක් කියලා. 1023 වෙනි බලය. ඔයාලා දන්නවද ශුද්‍ර ජීවීන් සංඛ්‍යාව ශරීරයේ ඉන්න. ශරීරයේ ඉන්න ශුද්‍ර ජීවීන් සංඛ්‍යාව මෙන්න මේකට තව බිඳුවක් එකතු කරන්න ඕන. ඒ කියන්නේ 10 කීවෙනි බලයක්ද? 24 වෙනි බලයක ප්‍රමාණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ශරීරයේ තියෙන සෛලවලට වඩා වැඩි අපේ ශරීරයේ ඉන්න මොනුම් ප්‍රමාණයද? ශුද්‍ර ජීවීන් ප්‍රමාණය. ශරීරයේ තියෙන සෛලවලට වඩා ශරීරයේ ඉන්න ශුද්‍ර ජීවීන් ප්‍රමාණය වැඩි. එතකොට හරියට නිකන් අපි ශුද්‍ර ජීවීන්ගෙන් වැහිලා ඉන්න ඕන. එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් අපේ සෛලයක් මත ශුද්‍ර ජීවීන් කිහිප දෙනෙකුට ලැබුම් ගන්න පුළුවන්. හරිද? අපේ සෛලයක් මත ශුද්‍ර ජීවීන් කිහිප දෙනෙකුට ලැබුම් ගන්න පුළුවන්. ඒ නිසා පුතේ මොකක් වෙනවද? ඒ නිසා මේ ශුද්‍ර ජීවීන් මොනවා වෙනවද? ශුද්‍ර ජීවීන් අපේ ඇඟේ ඉන්නවා කියලාවත් අපිට දැනෙන්නේ නැහැ. අපේ ඇඟේ ඉන්නවා කියලාවත් අපිට දැනෙන්නේ නැහැ. රයිට්. බලන්න ඊළඟ පොයින්ට් එක. මං කිව්වා බොහෝ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මිනිසාට හා අනෙකුත් සත්වයන්ටද ශාකවලටද හිතකර වේ කියලා. සමහර ශුද්‍ර ජීවීහු අහිතකර තත්ත්ව ඇති කරනවලු. සමහර ශුද්‍ර ජීවීහු අහිතකර තත්ත්ව ඇති කරනවලු. පෘථුවිය මත වෙසෙන ජීවීන් අතරින් ඊතා පුළුල්ව ව්‍යාප්ත වූ සුලභම කාණ්ඩය ශුද්‍ර ජීවීන්ය කියලා ඉවර වෙනවනේ. එතනින් වරහනක් දාලා ලියන්න පුතේ හැම තැනම ඉන්නවා කියන්න සර්ව ව්‍යාප්තිකයි. සර්ව ව්‍යාප්තිකයි කියලා. රයිට්? සර්ව ව්‍යාප්තිකයි. ඔව් චූට්ටක් ඉන්න. සර්ව ව්‍යාප්තිකයි. සර්ව ව්‍යාප්තිකයි. ඔය දෙන්නෙක් ඉන්නවා ලියන්නේ නේද? සෙනාල්
ඔක තමයි මං කියන්නේ. හොරකමට ඉන්නවා. රයිට්? රයිට්. ඊළඟට බලන්න ජීවී කාණ්ඩය වනුයේ ශුද්‍ර ජීවීන්ය. ශුද්‍ර ජීවීන් ඊතා සරල ව්‍යුහයක් දරන අතර ඔවුන්ගේ වර්ධන හා ප්‍රජනන වේගය ඊතා වේගවත්ලු. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. ශුද්‍ර ජීවීන් දැන් හිතන්නකො මෙතන 100ක් ඉන්නවා කියලා. තව ටික වෙලාවක් බැලුවාම මෙන්න બોලේ 200ක් වෙලා. එතකොට ඒගොල්ලෝ 100 හිටපු අය 200 වෙලා ප්‍රජනනය කරලා. තව ටික වෙලාවක් යද්දි මෙන්න මේගොල්ලෝ ආයෙ ඩබල් වෙලා 400 වෙලා. ඒ කියන්නේ හිතාගන්න බැරි වේගයෙන් ශුද්‍ර ජීවීන් ප්‍රජනනය කරනවා සහ වර්ධනය වෙනවා. ඒක ශුද්‍ර ජීවීන්ගේ හැටි. දැන් ඔය මේ දවස්වල ඇහැට පේන්නේ නැති ජීවියෙක් කියලා අපි සලකනවානේ. වෛරස් කොරෝනා වෛරස් එක ඇත්තටම වෛරස් එකක් ජීවියෙක් විදිහට සලකන්නේ නැහැ. ජීවී අජීවී භාවයේ අතරමැදි ලක්ෂණයක් විදිහටයි සලකන්නේ. ඉතින් මොන් ඒ වෛරස් වලට පුළුවන් මොකක් වෙන්නද? වේගයෙන් ගුණණය වෙන්න. ඒ කියන්නේ සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. තේරුණාද? දැන් මේ කොරෝනා නිසානේ අපි මෙච්චර මේ වද විඳින්නේ ඔන්ලයින් ක්ලාස් දාගෙන නේද? නැත්තම් මේ මෙතන ඉන්න සමහර දරුවෝ මට හම්බෙන්නෙත් නැති වෙන්න පුළුවන් නේද? හැමදාම ඉන්න දෙතුන් දෙනාට බැනගෙන හරිද? ඊට පස්සේ මොනවාද දඟලනවා නම් ටොක්ක්ක් එහෙම ඇනලා එහෙමනේ අපි ඉගෙනුවේ. දැන් ඉතින් මේ දඟලනවට ටොක්ක්ක් එහෙම අයින් විදියක් නැහැ. මම මේ බලාපොරොත්තුවෙන් ඉන්නවා කවදා හරි ෆෝන් එකට මොකක් හරි ක්‍රමවේදයක් එයි කියලා. මෙහිම බටන් එකේ බුවාම අර ෆෝන් එකෙන් කොහොම රොබෝ අතක් වගේ ඇවිල්ලා ටොක්ක්ක් කැනෙන්න. මම හරි ආසාවෙන් ඉන්නවා මේ ක්‍රමවේදේ බලා ගන්න. හරිද? ඒක ඊද නැද්ද දන්නේ. හැබැයි ආවොත් නම් හරි හොඳයි. නේද? මොකද දැන් මේ වෛරස් එක තව කොච්චර කාලයක් තියෙයිද කියලා අපි දන්නේ නැහැ. දැන් 11 ඉස්කෝල පටන් ගන්නවා කියලා කිව්වට අපිට තාම දැන් වෛරස් එකක් ගැන අපි දන්න නිසා දන්නවා මේක හරිම ඇත්තටම භයානකයි. අපි ගෙදරට වෙලා ඉන්න තරමටමයි හොඳ. ගෙදරට වෙලා ඉන්න තරමටමයි හොඳ. ඒත් එහෙම හිටියොත් අපේ රටේ මිනිස්සුන්ට ප්‍රධාන වශයෙන් මොකක් වෙනවද? කණ්ඩ නැතු යනවා. කණ්ඩ නැතු යනවා. සමහර ළමයි ඉන්නවා දැන් මෙතන ඔන්ලයින් එකට ඇවිල්ලා හරි ඉගෙන ගන්නවනේ දරුවෝ ටික. ඒ වුණාට පුතේ සමහර ළමයි ඉන්නවා ෆෝන් එකක්වත් නැති අය. ෆෝන් එකක්වත් නැති අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ෆෝන් නෑ කියලා හරිද? ඒගොල්ලන්ට මේ පාඩම් වලට සම්බන්ධ වෙන විදිහක් නෑ කියලා අපි මොකද කරන්න ඕන? ඉක්මනින් පන්ති පටන් ගන්න ඕනද? නෑ. අපි මොකද ගන්න ඉක්මනින් ඉස්කෝලේ පටන් ගන්න ඕනද? ඇත්තට මේක නෙමෙයි කළ යුත්තේ. පුළුවන් නම් තියෙන අය එකතු වෙලා නැති අයට අරන් දෙන එකයි කරන්න ඕන. හරි? තියෙන අය එකතු වෙලා නැති අයට අරන් දෙන එකයි කරන්න ඕන. ඒතර තමයි මොකක් වෙන්නේද? හැමෝටම ඒ දේ ලැබිලා මේක තහවුරු වෙන්නේ. දැන් අපේ මිනිස්සු කොච්චර කිව්වත් පුතේ අපේ ලංකාවේ මිනිස්සු කොච්චර කිව්වත් අපේ ලංකාවේ මිනිස්සුන්ට විනය හදාගන්න බෑනේ. විනය හදන්න බෑ. මාස් එක දැන් ඔය කලින් කොරෝනා රැල්ල ටිකක් අඩු වෙනකොට ඔයාලා දකින්න ඇති මාස් එක දාගෙන ගියා. මෙහෙම හොඳට දාගෙන ගියා මුල්ම කාලේ. ඊට මාස් එක චුට්ටක් පල්ලෙහාට ආවා. ඊට නහය නෙමෙයි මේ කට හරියට. ආව නහය එළියේ. හරිද? නහය එළියේ. ඊට පස්සේ මාස් එක මේ හොම්බේ දාගෙන යනවා. හරි මේ හරි දාගෙන යන්න පටන් ගත්තා. අන්තිමට මාස් නෑ. සමහර මේ දැන් අපි අධ්‍යාපන ආයතනවල උගන්වන නිසා දන්නවා අධ්‍යාපන ආයතනවල කකුලෙන් පාගෙන ටැප් හයි කරලා තිබ්බ පළවෙනි දවස්වල. කකුලෙන් පාගෙන ටැප්. පළවෙනි දවසේ කකුලෙන් පාගෙන ටැප් සිංක් සැනිටයිසර් ගහලා දෙන්න එක්කෙනෙක් හිටියා. උෂ්ණත්වයේ මහින්දර වෙඩි තියනවා වගේ තුවක්කුව වගේ කෑල්ලක් තියාගෙන එක්කෙනෙක් හිටියා. ඒව ඔක්කොම තිබුණා පළවෙනි දවස්වල. ටික දවසක් යද්දි මිනිස්සුන්ට මේක සාමාන්‍යකරණය වුණා. වෙනදා සබන් දාලා අත්හේදු එක දැන් සබන් නැතුව නිකන් ඔහම වතුරට අතාල්ලලා එනවා. සැනිටයිසර් ගහගත්තු එක සැනිටයිසර් ගහන්නේ. උෂ්ණත්වයේ මයින් කෙනා නිකන් උෂ්ණත්වයේ මැන්නා කියලා පෙන්වන්න ඔහොම කරගෙන ඉන්නවා හරක. එච්චරයි. අංකේ සටහන් කරගන්නේ. ඊට පස්සේ අන්තිමට මොකද උනේ? සබනුත් නැතුව ගියා. හරිද?
සැනිටයිසරුත් නැතුව ගියා. උෂ්ණත්වයේ මයින් කෙනෙකුත් නැතුව ගියා. අන්තිමට එක දවසක් මම යනකොට සිංක් එකක් නෑ. ඒ සිංක් එක ගාව හයි කරලා තිබ්බ ලොකු ටැංකියක්. ටැංකියක් නෑ. ඒ කියන්නේ මිනිස්සෙන්ට ඒක ඉවරයි. මන්නම් කියන්නේ තව ටික කාලයක් පාලනය වෙනකල් ගෙදෙට්ට වෙලා ඉන්න එකමයි හොඳ ඉතින්. ගෙදෙට්ට වෙලා ඉන්න එකමයි හොඳ. ඒ වුණාට ඉතින් මොනා කරන්නද? රජයෙන් එක තීරණ ගන්න. නේද? ඔයාලා නම් ඉතින් කැමති වෙයි සමහර පිරිමි ළමයි නම් අනේ ඉස්කෝලේ යන්න නැති තරමට හොඳයි සමහරුන්ට. හරිද? සමහරුන් නැති තරමට හොඳයි. සමහර ආසයි ඉස්කෝලෙන් හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නවා වැඩ කරනවා ගුරුරුත් හරි ආදරේ. ඒගොල්ලෝ යන්න කැමති. සමහරුන්ට පාසල් යනවා කියන්නේ එන කරදරයක්. ඒ වුණාට ඉතින් පාසල් පටන් ගත්තාම ඉතින් යන්න හරි සෞඛ්‍ය ආරක්ෂිතව ගිහිල්ලා පරිස්සමට ගිහිල්ලා පරිස්සමට එන්න. අනික ඉතින් පාසල ඇතුලේ මොනා කරන්න බැරිද? ඔය මීටරේ පරතරේ නම් තියාගන්න බෑ. විශේෂයෙන් ගෑනු ළමයි. හරිද? පළවෙනි දවසේ ගිහාම මගේ අම්මෝ කයිය ගහනවා ගැහිල්ලක්. හරිද? ඇයි මාස දෙක තුනක මේවා කියවන්න එපායේ. තේරුණාද? මාස දෙක තුනක මේවා කියවන්න එපා. දැන් ඔය එකතු කරගෙන ඇති හොඳ හොඳ ඒවා. මං අරවා කියනවා මේවා කියනවා මේවා සමහරු ඇක්ටිනුත් දාලා පෙන්නනවා. නේද? ඒ වුණාට පුතේ අපි ආරක්ෂා වෙන්න ඕන මේ ශුද්ධ ජීවීන්ගෙන්. රයිට්. ඉතින් මං මේ කතාව කිව්වේ මේ වෛරස් එක භයානකයි. ඒ නිසා මේ මාසයක් නැතුව කොහොමත් යන්න එපා. නිතරමත් හොදන්න. දැන් ඕවා සර් අපිට නම් මේ මාධ්‍ය වලිනුත් කියලා රේඩියෝ එකනුත් කියන ටීවී එකත් කියනවා අපිට අප්පිරියයි කියලා සමහර ළමයි කියයි. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. ඒකට අපි අනුගත වෙන්න වෙනවා. හරි. ඊළඟට ඉරිගහන්න පුතේ ශුද්‍ර ජීවීන් ඊතා සරල ව්‍යුහයක් දරන අතර ඔවුන්ගේ වර්ධනය හා ජීවී වර්ධනය හා ප්‍රජනනය ඉතා ඉහළයි. අන්න ඒ පොයින්ට් එක හොඳට මතක තියෙන්න ඕන. අන්න ඒ ටික හොඳට මතක තියෙන්න ඕන. හරිද? වර්ධන වේගය සහ ප්‍රජනන වේගය ඔබද කියන්නේ. සෙනල් කියන්නේ. සර් මේ බැටරි නෑනේ. සර් චුට්ටක් අයින් වෙලා ඉන්න. චාර්ජ් වුණාට පස්සේ එන්න. චාර්ජ් එකට ගහගන්න. පස්සේ එන්න. ගැහුවට මම ගහගෙන බහිනවනේ. නෑ නෑ එහෙම මොකුත් වෙන්නේ නෑ. ගහලා සර්. චාර්ජරේ ඇදලා ගහගන්න. ඔකට මොකුත් වෙන්නේ නෑ. ආ හරිද? සර්. මොකද මේ කම්මැලිකම තියෙන්නේ. නෑ සර් මේ ගහද්දි දාලා තිබ්බ දැන් නම. එහෙම ඉතින් දැන් ඔයාලා හිතනවද දැන් දරුවෝ මෙහෙම වෙන්නේ හරිද? දැන් මේ ෆෝන් එක කියන්නකෝ මේ ෆෝන් එක මේ අතර තියෙනවා. මේක චාර්ජරේට ගහලා තියෙනවා මේ චාර්ජරෙන් මෙහෙම. චාර්ජරෙන් තමයි මේ ෆෝන් එකට කරන්ට් එක ඉන්නේ මෙහෙම හරිද? ඔයාලා හිතන්න එපා ෆෝන් එකකින් චාර්ජරේට කරන්ට් එක යනවායි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. හරි ෆෝන් එකෙන් චාර්ජරේට කරන්ට් යන්නේ නැහැ. හරි? රයිට්. චාර්ජරේට ගහගන්න උත්සාහ කරන්න පන්ති ඉන්න. ටික වෙලාවකින් ආපුවාම ඊට පස්සේ මේ මෙලෝඩියක් තේරෙන්නේ නැහැනේ කොයි හරියද කිව්වේ සර් කොතනද අතනද මෙතනද කියලා ඊට පස්සේ ආය අහනවනේ. රයිට්. අහගන්න. පුතේ ඔන්න බලන්න. ඊතා ඉහළයි කියලා කිව්වනේ ඊළඟ ටික. විවිධ වූ පරිසර තත්ත්ව වෙන්ම විවිධ පෝෂණ ආකාරවලට අනුවර්තනය වූ ශුද්‍ර ජීවීන් ඉන්නවලු. ශුද්‍ර ජීවීන් අතර ඒක සෛලික මෙන්ම සෙනල් මයික් එක ඔෆ් කරගන්න අමතක වෙලා හරිද? ශුද්‍ර ජීවීන් අතර ඒක සෛලික මෙන්ම බහුසෛලික ජීවීනුත් ඉන්නවලු. පුතේ මේ බලන්න ශුද්‍ර ජීවීන් ඉන්නවලු තනි සෛලේ වූ. ඒ වගේම සෛල කිහිපයක් තියෙනවා. හැබැයි මේ දෙගොල්ලොම හැට පේන්නේ නැහැ. දෙගොල්ලොම හැට පේන්නේ නැහැලු. ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ ලෙස බැක්ටීරියා, දිලීර, ඇල්ගී හා ප්‍රොටොසෝවා දැක්විය හැකිය. එහෙනම් පුතේ ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ මොනවාද කියලා ඇහුවොත් අපි කියන්න ඕන බැක්ටීරියා, දිලීර, ඇල්ගී සහ ප්‍රොටොසෝවා. ඒ ටික ඉදිරි ගහගමු. ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ කියන වචන හතරට ඉදිරි ගහගන්න. ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩ ඊළඟට ඉරි ගහන්න පුතේ
බැක්ටීරියා දිලීර ඇල්ගී ප්‍රොටොසෝවා ඇල්ගී ප්‍රොටොසෝවා ඊළඟට පුතේම වෛරස් එකක් ගැන කිව්වනේ වෛරස් කියන්නේ ජීවියෙකුත් නෙමෙයි අජීවියෙකුත් නෙමෙයි ඒ මොකද්ද සර් දෙකටම නැති උන් જાතිය ඔව් අපි වෛරස් වලට කියන්නේ දෙකටම නැති උන් කියලා ජීවියෙකුත් නෙමෙයි අජීවියෙකුත් නෙමෙයි ඒ දෙන්නගේ අතරමැදි ලක්ෂණ දරන්නේ බලන්න ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩයක් ලෙස වෛරස් පිළිබඳව හරි කාණ්ඩයක් ලෙස වෛරස් පිළිබඳව ශුද්‍ර ජීවීන් යටතේ අධ්‍යයනය කරනවා රයිට් ඒකත් හරිම වැදගත් එකක් ඔයාලට විභාගෙදී අහන්න පුළුවන් ජීවී සහ අජීවී ලක්ෂණ අතරමැදි ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වුම් කරන සත්ව කාණ්ඩේ ශුද්ධ ජීවී කාණ්ඩේ මොකක්ද කියලා. එතකොට ඔයාලා ලියන්න ඕන උත්තරේට මොකක් කියලාද? වෛරස්. මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩයක් ලෙස ඕන්නේ කාණ්ඩයක් කියන තැනට ගහන්න ආය වෛරස් කියන කෑල්ලට ඉරිගහ ගන්න. වෛරස් කියන කෑල්ලට ඉරිගහ ගන්න. right. ඔන්න අපි ඊළඟට කතා කරමු බැක්ටීරියා. බැක්ටීරියා කියන එකට කතා කරමු. right. බැක්ටීරියා කියන කාණ්ඩයට එක ගැන අපි කතා කරමු. දැන් මේ වැඩ නවත්තලා හොඳට බලන්න ඕන බැක්ටීරියාව ගැන. බැක්ටීරියාව ගැන. right. මෙන්න හොඳට බලන්න. වැඩ නවත්තලා හොඳට අහගන්න. මෙහි බලන්න හැමෝම. මෙහි බලන්න කිව්වේ. right. ඔන්න මෙන්න මෙහෙමයි පුතේ. හරි? මෙන්න මෙහෙමයි. ඔයාලට උණ හැදිලා තියෙන ජීවිතේ කවදා හරි උණක් ගැනුණ කෙනෙක් ගැනුන් නැති කෙනෙක් ඉන්නවද මෙතන? කෝ බලන්න අත උසන්න බලන්න මේ මට නම් සර් ජීවිතේට උණක් ගැනිලා නැහැ. මම මේ ෆුල් මේ මොන කෙනෙක්ද? මම මාර නිරෝගී කෙනෙක්. එහෙම ඉන්නවද? එහෙම කවුරුත් නැහැනේ. විහිළුවට අත උස්සන්න එපා ඉතින්. හරිද? කාට හරි ජීවිතේ කවදා හරි උණක් ගැනිලා තියෙනවා. ඔයාලා දන්නවද Zoom එකෙන් අත උස්සන හැටි? Zoom එකෙන් අත උස්සන හැටි දන්නේ නැද්ද? දන්නවා. සමහරව දන්නේ නැහනේ. ඔන්න අහගන්නකො. මේ කෙලවරේ තියෙනවා මෙහෙම තිත් තුනක් එක්ක මෝ කියලා ඔප්ෂන් එකක්. මෝ වෙන්න ඕන. මේක උඩ ක්ලික් කරපුවාම මෙන්න මෙතන වැටෙනවා පද කීපයක්. ඒකේ තියෙනවා raise hand කියලා. raise hand. ඒක ක්ලික් කරපුවාම අත ඉස්සෙනවා. ඔය අපූර්වට අත උස්සන් ඉන්නේ. raise hand. හරිද? ඊට පස්සේ දැන් අත පාත් දාන්න කිව්වහම ආයේ මෝ කියන එකට ගිහිල්ලා දැන් lower hand කියලා ඔප්ෂන් එකක් තියෙනවා. දැන් raise hand නෙමෙයි lower hand. දැන් අත පාත් දාන්න. හැමෝම අන්න හරි. ඔන්න මතක තියාගන්න Zoom එකෙන් අත උස්සන විදිහ. නැත්තම් සමහරව අත උස්ස ගන්නවත් දන්නේ නැහැ Zoom එකේ. right. බැක්ටීරියා. දැන් ඔය උණ ගැහුණාම බෙහෙත් පෙති ගෙනල්ලා දෙනවනේ. බෙහෙත් ගන්න යනවනේ. ඔයාලා කැමති දොස්තර මහත්තයාගෙන්. සමහර වෙලාවට ඒ දොස්තර මහත්තයා ගාවට යන්නේ යා ලස්සන හින්දා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දොස්තර මහත්තයා ගාවට යන්නේ යා කරුණාවන්ත හින්දා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දොස්තර මහත්තයාගෙන් බේත් ගන්න යන්නේ ප්‍රදේශයේ ප්‍රසිද්ධම කෙනා නිසා වෙන්න පුළුවන්. සමහර විට ඒ දොස්තර මහත්තයාගෙන් බේත් ගන්න යන්නේ හරිද? ඒ දොස්තර මහත්තයා බේත් දානකොට රිද්දන්නේ නැතුව තමයි බේත් දාන්නේ. ගෑනුලා මෙහිම හරි කැමති තුවාලයක් වුණාම බේත් දාගන්න රිද්දන්නේ නැති දොස්තර මහත්තයෙක් ගාවට. ඉතින් හැමදාම තුවාලේ තියාගන්න කැමති. ඇයි රිදෙන්නේ නැන්නේ? හරිද? රයිට්. අහගන්න. ඉතින් පුතේ මේ දෙන බෙහෙත් වල ඔයාලා දැකලා ඇති පොඩි කරලක් තියෙනවා. කරලක් නිල් පාටයි සුදු පාටයි කරලක් තියෙනවද කියලා තියෙනවද? නිල් පාටයි සුදු පාටයි කරලා. දැකලා තියෙනවනේ. හරි. අන්න ඒ වගේ හැඩයක් තියෙන්නේ.
මෙන්න මේ වගේ හැඩයක් තමයි බැක්ටීරියා වලට තියෙන දරුවෝ. ඔන්න ඔය වගේ හැඩයක්. ඒ කරලක හැඩයක්. මට ඉතින් හරියටම අඳින්න බෑ. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔහොම කරලක් වගේ හැඩයක් තියෙනවා බැක්ටීරියාවට. මැද නිකන් මෙහෙම කැරකිච්ච මොකද්ද ගැජට් එකක් තියෙනවා. ඒක අපිට තේරෙන්නෙත් නැහැ. ඩොට් ටිකක් තියෙනවා ඔහොම තැන්වල. ඊටද මෙන්න මෙහෙම නිකන් කොණ්ඩ ගස් වගේ කෑලි තියෙනවා ඔහොම. හරිද? කොණ්ඩ ගස් වගේ කෑලි තියෙනවා. ඔන්න ඔය විදිහට. දිග කොණ්ඩ ගහකුත් තියෙනවා ඔහොම. දිග කොණ්ඩ ගහකුත් තියෙනවා ඔහොම. මේ තමයි බැක්ටීරියාව. තේරුණාද? මේ තමයි දරුවෝ බැක්ටීරියාව. බලන්න උතන රූප සටහනක් දීලා තියෙන්නේ ඔයාලගේ නෝට් එකේ. ඔය තියෙන જાති තමයි ඉතින්. මේ විදිහට තමයි අඳින්නේ. මේ වගේ එකක් පේපර් එකක දැක්කොත් අනිවාර්යෙන් ලියන්න මොකක් කියලාද? බැක්ටීරියා කියලා. තේරුණා? අඳුන ගන්න එනවා. මේ වගේ එකක් අනිවාර්යෙන් දැක්කොත් දරුවනේ ඒ බැක්ටීරියාව. ඒක තේරුම් ගන්න. මුං ඉතින් තනි සෛලයයි. ඒක සෛලික ජීවී කාණ්ඩයක්. එක සෛලයේ තියෙන සෛල ගොඩක් නෑ. දේහේ ඉතින් විවිධ හැඩ තියෙනවා. මෙයා තමයි ප්‍රධාන හැඩේ. විවිධ හැඩ තියෙනවා. මෙයා තමයි ඉතින් අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන හැඩේ. මුම් පෘථුවියේ හැම තැනම ඉන්නවා. හැම පරිසරයකම ඉන්නවා. බැක්ටීරියා තමයි පුතේ ලෝකේ වැඩිම ව්‍යාප්තියක් සහිත ශුද්‍ර ජීවී කාණ්ඩය වෙන්නේ. බලන්නකො බැක්ටීරියා ගැන ඒක සෛලික අන්වීක්ෂීය ජීවී කාණ්ඩයක කියලා තියෙනවා. බලන්න ඒක සෛලික අන්වීක්ෂීය ජීවී කාණ්ඩයකි. දේහය විවිධ හැඩ සහිතයි. ගොඩක් හැඩ තියෙනවලු දේහේ. පෘථුවිය මත ඊතා පුළුල්ව සෑම පරිසරයකම ව්‍යාප්ත වී ඇත. පුතේ මෙන්න මේ ටිකට ඉරි ගහන්න. ඒක සෛලික කියන වචනෙට ඉරි ගහන්න. ඒක සෛලික. ඒක සෛලික. ඊළඟ ඉරි ගහන්න සෑම පරිසරයකම ව්‍යාප්ත වී ඇත. සෑම පරිසරයකම ව්‍යාප්ත වී ඇත. සෑම පරිසරයකම ව්‍යාප්ත වෙලා තියෙනවලු. බලන්නකො උන්ගෙන් ගන්න භාවිතා කරන අවස්ථා. හරිද? ඒ කියන්නේ මේ ශුද්ධ ජීවී බැක්ටීරියා වර්ග ටිකක් දාලා තියෙනවා. උදාහරණයක් විදිහට බලන්න ටියුට් එකේ බලා ගන්න. කිරියාහාර නිෂ්පාදනයේදී භාවිතා කරන ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. බලන්න ශබ්ද කරන්න උතනම ඉඳලා මයික් ඔන් කරන්න නැතුව ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. ඔය සමහර ළමයින්ට ඕක නිකම්ම ශබ්ද කරන්න දුන්නාම මුන් කියන්නේ ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් කියලා. හරිද? ඕක බල්ගරිකස් වෙන්න ඕන. එහෙම තමයි ශබ්ද කරන්නේ. ඊළඟට ඇන්ත්‍රෑස් රෝගකාරක බැක්ටීරියාවක් ඉන්නවා. බැසිලස් ඇන්ත්‍රෑසිස්. හරිද? බැසිලස් ඇන්ත්‍රෑසිස් කියන බැක්ටීරියාව. ඊළඟ විනාකිරි නිෂ්පාදනයේදී පාවිච්චි කරන බැක්ටීරියාවක් ඉන්නවා පුතේ. ඇසොටෝබැක්ටර් ඇසිටි කියන විදිහ ඕනම් පැත්තකින් ලියන්න. ඇසොටෝබැක්ටර් ඇසිටි. ඊළඟට කොලරා රෝගකාරකය විබ්‍රියෝ කොලෙරා. විබ්‍රියෝ කොලෙරා. ඔයගේ ඉතින් මේ විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේ ඔය පළවෙනි එක. කිරියාහාර නිෂ්පාදනයේදී පාවිච්චි කරන ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. ඒ ටිකට ඉරි ගහගත්තට කමක් නැහැ. මොකද ඒක ඉදිරි පාඩම් වලත් අහනවා. ඉදිරි පාඩම් වලත් අහනවා. හරිද? ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් නෙමෙයි බල්ගරිකස්. ඊළඟට රයිට්. ඉතුරු ඒ වගේ විනාකිරි නිෂ්පාදනයට කොලරා රෝගකාරකයටත්
වැදගත්කමක් තියෙන විශේෂ වැදගත්කමක් තියෙන එක තමයි මං ඔය ඉරිගහ ගන්න කිව්වේ. රයිට්. ඔන්න බැක්ටීරියාවල හැඩේ පුතේ. මේ තියෙන බැක්ටීරියා. හරි? මම දැන් මේක මකන්නම්. ඊළඟට අපි කතා කරමු පුතේ දිලීර ගැන. මොකක් ගැනද? දිලීර ගැන කතා කරමු. රයිට්. ඔන්න බලන්න දිලීර. මෙහෙ බලන්න ඕන. දැන් වැඩ නවත්තලා මන් දිහා බලන්න. මන් දිහා බලන්න මොකුත් අප්‍රසන්නතාවයක් නැහැ නේ. හිම අවුලක් නැහැ නේද? හරි. ඒ නිසා මන් දිහා බලන් ඉන්න මේ මෙහෙමයිද? කැතයි තමයි. හරිද? ඒ වුණාට ගුරුවරයා දිහා බලන් ඉන්න එපාය. ඒක හින්දා මේ එච්චර අවුලක් ගන්න නැතුව ගුරු මේ උගන්නන කොට ඒ දිහා බලන් ඉන්න. රයිට්. පුතේ මේ දිලීර කියන ජාතිය දිලීර කියන ජාතිය තනි සෛලේ ඒවත් ඉන්නවා සෛල කිහිපයක් තියෙන උනුත් ඉන්නවා. ඒ කියන්නේ ඒක සෛලිකේ උනුත් ඉන්නවා බහු සෛලිකේ උනුත් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට පාන් වල හැදෙනවා පුස් වර්ගයක්. මෙන්න මෙහෙම තමයි පාන් පුස් අඳින්නේ. බලන්නකෝ. ඔය අන්වීක්ෂයෙන් ලොක් කරලා බලුවම පාන් පුස් මෙන්න මේ හැඩේ තියෙනවා. පාන් පුස්සක් දන්නේ නැතුව ඇති උගේ හැඩේ මේකයි කියන්නේ. පාන් පුස් දන්නේ උගේ හැඩේ මේකයි කියන්නේ. ඔන්න ඔය වගේ හැඩයක් තියෙනවා. පාන් පුස්. මේවට කියන්නේ මියුක කියන දිලීරේ තමයි මේ තියෙන්නේ. තනි සෛලයකින් හැදිලා තියෙන එකක්. ඊළඟට ඔය මෙන්න මෙහෙම ගැජට් එකක් තියෙන දිලීරයක් තියෙනවා. දැන් අර රූප සටහනේ නම් දීලා තිනවා පළවෙනි එක නම් මියුක කියලා කොහොම හරි කියව ගත්තේ. MUCOR. ඕකත් මුකෝර් කියලා කියවන උන් ඉන්නවා. හරිද? මියුක. හරිද? මියුක කියලා තමයි කියවන්නේ. ඊළඟ එක බලන්න කවුරු හරි පුළුවන් දරුවෙක් මයික් එක ඔන් කරලා ශබ්ද කරන්න. හරිද? කවුරු හරි කෙනෙක් මයික් එක ඔන් කරලා දන්න කෙනෙක් කවුරු හරි කෙනෙක් මයික් එක ඔන් කරලා ශබ්ද කරන්න. ඊළඟට අර මේ තියෙන දිලීරේ නම කවුරුත් මන් දන්නවා මයික් එක ඔන් කරන්නෙත් නැහැ. ඒ වෙලාවට අම්මෝ මයික් ඔන් කරන්න හොඳ නෑ. තේරුණාද? මයික් ඔන් කරන්න හොඳ නෑ. රයිට්? ඕක කියවන්නේ පුතේ. ඔයාලා කියවුවොත් කියවන්නේ සැචරොමයිසිස්. සැචරොමයිසිස් කියලා. එවනට ඔක කියවන්න ඕන සැකරොමයිසිස්. සැකරොමයිසිස් කියලා තමයි සාමාන්‍ය භාවිතයේ තියෙන්නේ. ඔය සැකරොමයිසිස් කියන්නේ නැතුව ඕකට කිව්වොත් යීස්ට් කියලා නේද? ඕකට කිව්වොත් යීස්ට් කියලා හරිම ලේසි. එතනින් ඉරක් ගහලා ලියා ගන්න අර මොකද්ද සැකරොමයිසිස් කියන එක ගාවින් යීස්ට් කියලා ලියා ගන්න. එතකොට හරි. රයිට්? එල ඉරක් ගහලා ඒකෙන් ලියා ගන්න. ඔය ලියා ගන්න නැත්තේ ඔයාලා ගාව ටියුට් එක නැද්ද? තියෙනවනේ. ඒකනේ. රයිට්. බලන්නකො පුතේ මං ඔයාලට දිලීර ගැන පොඩි අප්‍රසන්න වෙන කතාවකුත් කියන්න. දිලීර අප්‍රසන්න වෙන කතාව. බලන්න පළවෙනි එක දිලීර ඒක සෛලික මෙන්ම බහු සෛලික දිලීරද ඇත කියලා තියෙනවා පළවෙනි පොයින්ට් එකේ. ඉරිගහන්න ඒක සෛලික බහු සෛලික. ඒ වචන දෙකට විතරක්. ඒක සෛලිකේ වුණුත් ඉන්නවා බහු සෛලිකේ වුණුත් ඉන්නවා. ඒක සෛලිකේ වුණුත් ඉන්නවා බහු සෛලිකේ වුණුත් ඉන්නවා. ඇතැම් දිලීරවල ප්‍රජනක ව්‍යුහ කියන්නේ ප්‍රජනනය කිරීමට දායක වන කොටස්. හරිද? දැන් සත්තුන්ට මේක ආදේශ කරලා ගන්න එපා. තේරුණාද? සත්තුන්ගේ ප්‍රජනක ව්‍යුහ කියන්නේ වෙනම જાතියක්. සත්තුන්ට ආදේශ කරලා ගන්න එපා. ශාකවල ප්‍රජනක ව්‍යුහ කියන්නේ පුෂ්ප වගේ જાති. එතකොට ඇතැම් දිලීරවල ප්‍රජනක ව්‍යුහ පියවියසින් පවා දැකගත හැකියි. එතකොට යම් කිසි දිලීරයක් අපිට හැට පේනවා නම් ඒ දිලීරයේ මොන කොටසද දරුවෝ පේන්නේ? ප්‍රජනක ව්‍යුහය තමයි පේන්නේ.
දිලිර හරි කැතයි නේද ප්‍රජනක ව්‍යුහය හැමතැනම පෙන්න යන්නේ. හරිද? ප්‍රජනක ව්‍යුහය තමයි පේන්නේ. right? ඉතින් දරුවෝ මෙන්න මේකේ තව ගැටලුවක් තියෙනවා. තව ගැටලුවක් තියෙනවා. බිම්මල් එහෙම නැත්නම් හතු කියන්නේ දිලීරයා. එහෙනම් අපිට ඇහැට පේන්නේ දිලීරවල මොන ව්‍යුහද? ප්‍රජනක ව්‍යුහ. දිලීරවල ප්‍රජනක ව්‍යුහ තමයි ඇහැට පේන්නේ. එතකොට අපි හතු කනවනේ. එතකොට කන්නේ මොන ව්‍යුහයේද? කන්නේ ප්‍රජනක ව්‍යුහය. එතකොට අපි දිලීරවල බෝවීමට මොනා කරලා තියෙනවද? වල කපලා තියෙනවා. නෑ නෑ ඒවා තියෙන්නේ කණ්ඩ. තේරුණාද? හරිද? ඒවා තියෙන්නේ කෑම සඳහා තමයි. ඒ වුණාට හොඳට දැනගන්න මේ මොනවාද ප්‍රජනක ව්‍යුහ තමයි හැට පේන්නේ කියලා. තෙතමනේ සහිත උපස්තරවල මේවා වර්ධනය වෙනවලු. තෙතමනේ සහිත උපස්තරවල මේවා වර්ධනය වෙනවලු. ඒ කියන්නේ දැන් පාන් කෑල්ලක් ගෙදර ගෙනත් තියලා ඒක හොඳට මේ හොඳට ඔතලා ඒ කියන්නේ ෂොපිනුරේක දාලා හොඳට ඔතලා බාස්කට් එකේ දාලා වැහුවාම ඒක පහුවදාටත් කන්න පුළුවන්. මාන් එහෙම කනවා ඒකයි කියන්නේ. පහුවදාට කන්න පුළුවන්. හරිද? පහුවදාට කන්න පුළුවන්. ඇයි ඒ? පුස් හැදිලා නැහැ. දිලීර හැදිලා නැහැ. නමුත් ඔය පාන් කෑල්ලට වතුර ටිකක් කියන්න. වතුර ටිකක් කියලා ඒ බාස්කට් එකේම දාන්න. නමුත් පුතේ තෙතමනේ සහිත වුණාම දිලීරවල වර්ධන වේගය වැඩි වෙනවා. දිලීරවල වර්ධන වේගය වැඩි වෙනවා කියලා මතක තියාගන්න. right. පුතේ මෙන්න මේ එකට ඉරිගහ ගන්න තෙතමනේ සහිත උපස්තර මත වර්ධනය වේ. තෙතමනේ තිබ්බහම තමයි යාලා වර්ධනය වෙන්නේලු. තෙතමනේ සහිත උපස්තරවල වර්ධනය වේ. හරි? ඇත්තට මේ මගේ ගෙදර ස්ටුඩියෝ එක වගේ නෙමෙයි මේකේ පහසුකම් වැඩි මේ සර්ගේ ස්ටුඩියෝ එකේ. හරි මගේ ගෙදර ස්ටුඩියෝ එකේ ඉතින් උඩින් ලොකු ෆෑන් එකක් අරගෙනවා චකස් බකස් හරි ඒට වඩා හොඳ පහසුකම් තියෙන තැනක්. ඒනොත් මට තැන හුරු නෑ. හරි මොකද කරන්න කියලා කැමරාව තියන්නේ හරි මෙහි ඔයාලා ඉන්නේ. හරිද? එතකොට මේ පොඩි අඩලෝඩුකම් වෙනවා ඒවා ගණන් ගන්න එපාද ලබන සතියේදී හැදී. හරි අද මේ කරන්ට් එක ගියානේ. රයිට්. බලන්න උදාහරණ මියුක හෙවත් පාම්පුස් ඊළඟ යීස්ට් සැකරොමයිසිස් කියන જાතිය. දිලීරවලට උදාහරණ කිව්වොත් අනිවාර්යයෙන්ම පුතේ මතක තියාගන්න ඕන දෙකක් තමයි මියුක සහ යීස්ට් කියන දෙක. මියුක යීස්ට්. හරි. දැන් මේ දක්වා උගන්වපු දේවල් හොඳට තේරුණාද නැද්ද? තේරුණා නම් අර පල්ලෙහේ අත උස්සන් තේරුණා අත උස්සන් දැන් අත උස්සන් කියලා දීලා තියෙනවනේ. හරිද? මෝ එකට ගිහිල්ලා raise hand කියන එක තමයි දෙන්න තියෙන්නේ. තේරුණා නම් අත උස්සන්න තියෙන්නේ. දැන් එතකොට කාටවත් තේරිලා නැද්ද? හරි ඒකෙන් අත උස්සලා ආයේ මෙහෙමත් අත උස්සනවා. අග්ගයම්මේ බලමු අපි කී දෙනෙකුට තේරලාද කියලා. නදීකා තේරුන්නේ නැද්ද දරුවෝ? තේරුණාද? නෑ? හවුද නැද්ද? කියන්න මයික් එක ඔන් කරලා. තේරුණා සර් අර මේ මෝ කියන එක කොතනද තියෙන්නේ කියලා මට තාම හොයාගන්න බැහැ. මම බැලුවා මේ විෂය කරුණු මොකක් හරි නොතේරුණාද කියලා. මෝ කියන එකද? මෝ කියන එක තියෙන්නේ දරුවෝ අර පල්ලෙහැ මෙහෙම ක්ලික් කරන්නකෝ උඩ ෆෝන් එක උඩ. හරි සර්. ෆෝන් එක උඩ ක්ලික් කරපුවම මෙහෙම බාර් එකේ කෙලවරේ වැටෙනව නේද? එක ಜಾති ටිකක්. මේ කෙලවරේ මයික් කියලා වැටෙනවා ඊළඟට වීඩියෝ මෙතනින් ෂෙයා කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන කෙලවරේම තිත් තුනක් තියෙනව නේද? මේකේ නෑ සර්. මෝ කියලා තියෙනවද? එහෙම එක්කුත් නෑ. එහෙනම් ඉතින් අමුතු zoom account එකක් ඒක. හරි? කමන්නේ. හරි. දැන් ඔයාගේ වීඩියෝ කොන් කරලා තියෙන්නේ ඔයා තේරුණාද කොහොම මෙහෙම අත උස්ස. හරි? හරි. මයික් එක ඔෆ් කරගන්න. රයිට්. හොඳයි. ඊළඟට කවුද අපි
ඊළඟ එකට යමු. ඔන්න දැන් අපි දිලීර ගැනත් කතා කරා. දිලීර. කවුද පීටෙක් පීටෙක් කවන්නේ කවුරු හරි ලොග් වෙන ගමන් ඉන්නේ. හැබැයි මේ ලේසි නෑනේ. රයිට්. ඔන්ලයින් ඉගෙනීමෙත් හොඳ පැති තියෙනවා නරක පැතිත් තියෙනවා. සමහර දෙමව්පියෝ අපෙන් ඇවිල්ලා අහනවා ඔන්ලයින් ක්ලාස් නරකයි නේද කියලා. නරක නම් ඉතින් මේ කරන්නේ නේද? සමහර දෙමව්පියෝ කියන ඔන්ලයින් ක්ලාස් හොඳයි සර් දිගටම ඔන්ලයින් කරමු කියලා. ඔව් ඒකෙත් හොඳ මෙව එකක් තියෙනවා. මම මේ පළවෙනි දවසේ හින්දා මේ කතාවත් කියන්න හිතුවේ පළවෙනි දවසේ හින්දා මේ කතාවත් කියන්න හිතුවේ මේ සමහර දෙමව්පියෝ මට ඇවිල්ලා කියනවා ඔන්ලයින් ක්ලාස් අසාර්ථකයි සර්. ඔන්ලයින් ක්ලාස් අසාර්ථකයි. අපි පන්ති පටන් ගමු. මං කිව්වා අසාර්ථකයි කියලා කියන්ද ඒ ළමයා දවස් කීයක් ආවද? මූ එන්නේ නැහැ සර් ෆෝන් එකක් අරන් දුන්නත්. කම්මැලි. ඉතින් ඒක ඔන්ලයින් උගේ කම්මැලිකම ඔන්ලයින් ක්ලාස් වල තියෙන වැරද්දක්ද? එහෙම එකක් නෙමෙයිනේ. මිනිහේ කම්මැලිකම ඒ වගේම තමයි දෙමව්පියෝ කියන මෙලෝඩියක් අහන්නේ පන්තියට කොහොම හරි දක්කලා එවුවාම අපි උගන්වනවනේ. ඒ නිසා තමයි ඇවිල්ලා එහෙම කියන්නේ. ඔන්ලයින් ක්ලාස් ඇත්තටම අවාසි වලට වඩා පුතේ වාසි ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි ගෙදරම ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. ගමන් මහන්සියක් නැහැ. එහි මෙහි යන්න ඕනේ නේද? දැන් හිතන්නකෝ උදේ පාන්දර අපි හිතමු උදේ 8ට පන්තිය තියෙනවා කියලා. 7:45ට නැගිට්ටත් ඇති. ටක් ගාලා ලෑස්තිලා ඉඳගත්ත හැකි. ගොඩාක් කම්මැලි අයට නම් ඉතින් මූණකට හොදලා දත් මදින එක කරන්න අවශ්‍යත් එහෙම අවශ්‍යත් නැහැ. හරි? ඒම අවස්ථාවයකුත් නැහැ. මේ ගොඩාක්ම කම්මැලි නම්. අපිටත් ඉතින් ඒක වළංගුයි. හරිද? මේ අනිත් එක හරි පහසුවෙන් ඉඳගෙන ඉගෙන ගත්ත හැකි. නැත්තම් පන්තිට ආපුවම අර බංකු රත් කර කර එහා පැත්තේ කාට ඇනෑන නේද? තව එකෙකුට ඒව මේවා කිය පොඩ අයින් වෙන්න කොතනින් පේන්නේ නැහැ බෝඩ් එක. හරි? ඉතින් ඒ වගේ මැසිවිලි අතරේ එක එක්කෙනාගේ විහිළු තහළු අහගෙන අනික කොච්චර පචතොගයක් හලනවද පන්තියට ආපුවාම. එන්න බොරුනේ කියන්නේ සමහර වෙලාවට කට්ටිය එකතු කරගෙන පච කියන අවස්ථා තියෙනවා. මගේ අර ගෙදර පන්තියක් තියෙනවා. එන ළමයි ටිකක් ඉන්නවා අපි එකතු වෙලා පච කියනවා. හරිද? එක තැනක ඉඳගෙන. ඉතින් ඒ වගේ දේවල් වල වැළකෙනවා. අනිත් එක තමයි යන්න එන්න ඇඳුම් ඕන ගමන් වියදම් ඕන වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔය පන්ති ගියාම විවිධ කඩවල වලින් කැවෙනවනේ ෂෝටිස් වගේ જાති. ඉව්ව කැවෙන්නෙත් නැහැ. සෞඛ්‍යයටත් හිතකරයි. අහිතකර තත්ත්වයක් තියෙනවා. ළමයට ඔහේ ෆෝන් එක පාවිච්චි කරන්න දෙනවා. එහෙම ඔහේ පාවිච්චි කරන්න දුන්නාම වෙන්නේ ළමයා ක්ලාස් එකට ඉන්නවට අමතරව YouTube යනවා, Facebook යනවා, WhatsApp වලින් group හදාගෙන ඔහේ chat කර කර ඉන්නවා. ඒ විතරක් අර PUBG කියලා මගුලකුත් ඇවිල්ලානේ මේ ගේම් එක. PUBGද මොකද්ද? ඕකත් ගහනවා. අන්තිමට নানা ප්‍රකාර කරන්න පුළුවන් හැම බලු වැඩේම ෆෝන් එකෙන් කරන්න පටන් ගන්නවා. ඒක මේ ඔන්ලයින් ක්ලාස් වල වැරද්දක් නෙමෙයි. ඒකේ ළමයාගේ වැරද්දක්. අන්න ඒක දෙමව්පියෝ තේරුම් ගන්නවා නම් අපිට පුළුවන් මේ ළමයින්ට ගෙදරම ඉඳලා අධ්‍යාපනය හරියට ලබා දීලා මේ දරුවන්ට මේ වසංගත තත්ත්වය ඉවර වෙනකල් දැන් මේ පන්තිය පටන් ගත්තු එක වසංගතය ඉවර වෙනකල් නෙමෙයි මෙතන ඉන්න කට්ටියට විභාගෙ දක්වාම මට කරන්න පුළුවන්. තේරුණාද? ඔය අනිත් දරුවෝ බය වෙන්න එපා මේ මගේ පන්ති ආපු නැති දරුවෝ අලුතෙන් අද සම්බන්ධුනාය මේ සර් මේ පන්ති පටන් ගත්තට පස්සේ පන්තිය නවත්තයිද දන්නේ නැහැ කියලා. එහෙම එකක් වෙන්නේ. තේරුණාද? එහෙම එකක් වෙන්නේ. මොකද වෙන්නේ? පන්තිය දිගටම කරගෙන යනවා 11 වෙනිය දක්වා. මම ඒකට සැලසුම් හදලා තියෙන 11 වෙනිය දක්වාම ඔන්ලයින් පන්තිය කරගෙන යන්න. ඒ නිසා ඔයාලගේ යාළුවොත් ඉන්නවා නම් කැමති නම් සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේකේ ගොඩක් වාසි ගන්න පුළුවන් අපිට. හැබැයි අපි
ෆෝන් එක කම්පියුටර් එක පාලනයක් සහිතව දැඩි විනයානුකූලව භාවිතා කළ යුතුයි. දැඩි විනයකින් යුතුව. ඒ වගේම තමයි මේ අනිත් දෙමව්පියෝ දන්නවත් දන්නේ මේ කාරණා මම මේකත් කියන්නම් ඔය ළඟ ඉන්න නිසා අහගෙන ඉන්න නිසා. Zoom වලට ගොඩාක් data කැපෙනවා කියලා දෙමව්පියෝ මැසිවිලි නගනවා. හරිද? සර් අපිට ටියුට් එකක් print කරගන්න ඕන, data එකක් දාගන්න ඕන, පන්ති ගාස්තුත් ගෙවන්න ඕන කියනවා. දෙමව්පියනි මේ රුපියල් 165ට විතර තියෙනවා Zoom පැකේජ් එකක් GB 30ක. ඒක දාගත්තාම මාසෙටම ඇති. මාසෙටම ඇති. ඊට අමතරව රුපියල් 49 ඩේටා කාඩ් එකක් දාලා දෙන්න. එතකොට රුපියල් 220ක වගේ මුදලක් තමයි යන්නේ. 220ක මුදලක් තමයි දවසකට ඒ කියන්නේ මාසෙටම ඩේටා යන්නේ. ඉතින් ඒකෙන් වෙන දේවල් කරපුවාම YouTube වීඩියෝ බැලුවාම අරව කරපුවාම මේව කරපුවාම මේව ඉවරනකොට ඒකට ඉතින් දුරකථන සමාගම් වලට බැනලා හරියන්නේ නැහැ. සමහර අම්මලා මොකද කරන්නේ? මේ දාපු ගමන් සල්ලි ඉවර වෙලානේ බලන්නකො මුන්නම් මාර හුරා කැමන්නේ කන්නේ කියලා මම බයිනෝ ඇහිලා දෙනවා. බලනකොට කොල්ලා හොඳට එක්කෝ ඕකෙන් යන්න පුළුවන් YouTube ගිහිල්ලා අරව මෙහෙම ගිහිල්ලා ඩේටාත් ඉවරලා අන්තිමට සල්ලිත් ඉවරලා 0 account එක 0 වෙනකල් දන්නේ. ඒකින්ද ඒ වගේ පැකේජ් එකක් පාවිච්චි කරන්න. හරිද? ඕන දුරකථන සමාගමකට කතා කරපුවාම එයාලගේ තියෙන Zoom සම්බන්ධ පැකේජස් තියෙනවා. WhatsApp වලට පැකේජ් එකක් තියෙනවා. ඔය Zoom WhatsApp දෙකම තියෙන පැකේජ් එකක් තියෙනවා රුපියල් 250යිද කොහෙද ඔක්කොම. ඒතර ඒවට වෙනම data කැපීමක් වෙන්නේ නැහැ. මාසෙම මොනා කරගත්ත හැකිද? මාසෙම මේ මෙව කරගත්ත හැකි කව කරගත්ත හැකි. මොකද රුපියල් 250ට වඩා පන්තියක්දි වියදම් කරනෝනේ කන්න බොන්න අතරමැද බස් ගාස්තු නේද? පෙට්‍රල් ගහන්න තමන්ගේ වාහනේට. ඒතර වියදම් වෙනවනේ ඇත්තටම 250ට වඩා. ඒකින්ද මේ ක්‍රමයේ ඇත්තටම වාසියක් තියෙනවා. හරි. බලන්න ඊළඟට ප්‍රොටෝසෝවා කියන ජීවීන් කාණ්ඩය. ප්‍රොටෝසෝවා කියන ජීවීන් කාණ්ඩය. රයිට්. පුතේ ප්‍රොටෝසෝවා ඔය ප්‍රොටෝසෝවාවන්ට තවත් නමක් කියනවා ඒක සෛලික සතුන් කියලා. තනි සෛලේ සතුන්. සෛල කිහිපයකින් හැදිච්ච උන් නෙමෙයි මු. හරි? ඒක සෛලික සතුන්. මෙයාලගේ ප්‍රධාන වර්ගයක් තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ රූප හඳුනා ගැනීම කරන්න ඕන. right? මෙන්න මෙහෙම ප්‍රොටෝසෝවා කියන ජීවී කාණ්ඩේ මෙලෝ හැඩයක් නැති ජීවියෙක් ඉන්නවා. හෙන කැතයි. උගේ ඇඟේ හැඩයක් තිරෙන් විඩේ වෙනස් වෙනවා. මෙවුන්ට කියනවා පුතේ ඇමීබා කියලා. ඇමීබා. ඊළඟ මෙන්න මේ විදිහට සපත්තු අඩියක් හැඩති. සපත්තු අඩියක් වගේ හැඩති ජීවීන් සෙට් එකක් ඉන්නවා ප්‍රොටෝසෝවා කාණ්ඩේ. මේ ඇහැ නෙමේ උගේ මුගේ නම තමයි පැරමීසියම්. 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 ඊළඟට තවත් ජීවියෙක් ඉන්නවා මෙන්න මෙහෙම එකෙක්. මෙන් ඕනයන් අමුතු උලක් වගේ එකෙක්. මෙතනින් මෙහෙම දිග කෙන්දක් තියෙනවා. මොට කියන්නේ එවුග්ලිනා කියලා. එවුග්ලිනා. හරි? එවුග්ලිනා. ඊළඟට තව ජීවියෙක් ඉන්නවා මෙන්න මේ හැඩැති. අද අඳින්න ඉඩ නෑනේ. මේ හරින් අඳින්නම්. කම්පියුටරේ මවුස් එක වගේ ඔහොම. මෙතනින් ඔහොම කෙඳි දෙකක් තියෙනවා ඌට. කෙඳි දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඌ hina වෙන කට නෙවෙයි. මේ තියෙන්නේ ඌගේ වෙන ව්‍යුහයක් ආහාර නිෂ්පාදනය කරන. මෝට කියනවා පුතේ ක්ලැමිඩෝමොනාස්. හරිද? sorry. සමවෙන්න. හරි? ඊළඟ වර්ගය ප්ලැස්මෝඩියම්. මේ වර්ගය නෙමෙයි. හරිද? ප්ලැස්මෝඩියම් වයිවැක්ස් කියලා
මේ ජීවියෙක් ඉන්නවා රෝගයක් බෝ කරන්නේ ප්ලැස්මෝඩියම් ක්ලැබිඩොමොනාස් කියන වර්ගය අයිති වෙන්නේ සමවෙන්ඩ චූටි වැරදීම ක්ලැබිඩොමොනාස් එතර මෙයාලගේ ලක්ෂණය තමයි තනි සයිලේ ජීවින් කොට්ටාසය එක සයිලේ තියෙන් බලන්නක යාලගේ ලක්ෂණ ප්‍රොටොසෝවා ඒක සෛලික අන්වීක්ෂීය ජීවී කාණ්ඩයකි ඒක සෛලික අන්වීක්ෂීය ජීවී කාණ්ඩයකි ඉරිගහන්ඩ පුතේ ඒක සෛලික කියන කොටසට ඒක සෛලික කියන කොටසට රයිට් ඊළඟට මුන්ට තැනින් තැන ඇවිදගෙන යන්න මේ බලන්න පුතේ මේ ඇමීබට පුළුවන් තමන්ගේ ශරීරයේ ඕන වෙලාවක හැඩේ වෙනස් කරලා කකුල් හදාගන්න ඇමීබට පුළුවන් තමන්ගේ ශරීරය ඕන වෙලාවක වෙනස් කරලා කකුල් හදාගන්න ඒ විදිහට ඕන වෙලාවක ශරීරය වෙනස් කරලා කකුල් හදාගන්නවට කියනවා ව්‍යාජපාද කියලා ව්‍යාජපාද හරි ව්‍යාජපාද ඊට පස්සේ මෙන්න මේ පැරමීසියම්ගේ තියෙන නේද පුතේ කෙඳි ටිකක් මුම් වැඩිපුරම ඉන්නේ වතුරේ වැඩිපුරම ඉන්නේ පැරමීසියම්ලා වතුරේ ඒතර මොකද කරන්නේ මෙන්න මේ පැරමීසියම්ලා මෙන්න මේ කෙඳි ටික මෙහෙම ගසනවා කෙඳි ටික කොහොමම ගසනවා ගසනකොට නිකන් අර මෙහෙම ඔන්න ඔය විදිහට පීනගෙන ඉස්සරහට යනවා වගේ දෙයක් සිද්ධ වෙනවා පීනගෙන ඉස්සරහට යනවා වගේ දෙයක් සිද්ධ වෙනවා හරි එතකොට මෙන්න මේවට කියනවා මේ චූටි කෙඳි ටිකක් කෙඳි ඔහොම ගසා දානකොට ඔහොම අර වතුරේ අපි පීනගෙන යන්නේ ඒ පීනගෙන යනවා වගේ පුතේ ඉස්සරහට යනවා පීනගෙන යනවා වගේ ඉස්සරහට යනවා එතකොට මේ වගේ කෑලි වලට කියනවා පක්ෂ්ම කියලා පක්ෂ්ම මේ දින ව්‍යාජපාද මේ කෙටි කෙඳි වලට කියන්නේ පක්ෂ්ම කියලා පක්ෂ්ම ඊළඟට මෙන්න මේ දිග කෙන්දයි එකයි තියෙන්නේ ඒ දිග කෙන්ද මොකද කරන්නේ මෙහෙම වනනවා දිග කෙන්ද හොම වනනවා වනනකොට මොකද වෙන්නේ අර මාල් දැකලා තියෙනවද දිය කිඳුරෝ කියලා ෆිල්ම් වල සමහර තියෙනවා දිය කිඳුරෝ මොකද කරන්නේ අර පිටිපස්සේ වරල ඔහොම වනනකොට උන් යනව නේද හරි ඔහොම ඉස්සරහට යනව නේද වරල වන්නකොට ඔහොම යනව නේද ඒ වගේ තමයි මෙන්න මේ දිග කෙන්ද වනනකොට මූ සංචරණය කරන ඔහොම තේරෙනවද දිග කෙන්ද වනනකොට සංචරණය කර හැකි මේ කෙඳි වලට කියනවා දිග කෙන්දට කියනවා කශිකාවක් කියලා මොනා කියලාද පුතේ කශිකාවක් කියලා එහෙනම් ප්‍රොටොසෝවා කියන ජීවී කාණ්ඩය තුල එක තැනකින් තවත් තැනකට ගමන් කරන්න තියෙනවා විශේෂ ව්‍යුහ තුනක් විශේෂ ව්‍යුහ කීයක් තියෙනවද දරුවනේ විශේෂ ව්‍යුහ තුනක් තියෙනවා මොනවාද ව්‍යාජපාද කියලා જાතියක් තියෙනවා කෙටි කෙඳි જાතියක් තියෙනවා පක්ෂ්ම කියලා මොනා කියලාද කෙටි කෙඳි જાතියක් තියෙනවා පක්ෂ්ම කියලා දිග කෙඳි જાතියක් තියෙනවා කශිකා කියලා කෙටි කෙඳි જાතියක් තියෙනවා පක්ෂ්ම කියලා දිග කෙඳි જાතියක් තියෙනවා කශිකා කියලා පුතේ දැන් ඔන්න ඔය පල්ලෙහා ඉන්නවනේ ඇමීබා පැරමීසියම් එවුග්ලිනා කියලා ජීවීන් තුන්දෙනෙක් නේද ඇමීබා පැරමීසියම් එවුග්ලිනා ඉන්නවනේ පුතේ ඇමීබාගේ මෙන්න මේ පාදයකට ඊතලයක් ගහලා අර පල්ලෙහා තියෙනවනේ නෝට් එකේ හරි ප්‍රොටොසෝවා කියන එකේ නෝට් එකේ මෙන්න මේ වගේ එළියට නිරපු කෑල්ලකට ඉරක් ගහලා ව්‍යාජපාද කියලා ලියා ගන්න. එළියට නිරපු කෑල්ලකට ඉරක් ගහලා ව්‍යාජපාද කියලා ලියා ගන්න. ව්‍යාජපාද. Excuse me sir. ඔව් කියන්න පුතා. සර් මේකේ පැරමීසියම් එකේ ෆොටෝ එකක් නෑ ටියුට් එකේ. ඇයි පුතා තියෙන්නේ අර පල්ලෙහා දකුණුම පැත්තේ එවුග්ලිනාට එහා පැත්තේ පැරමීසියම් ඉන්නේ. ඒකද සර්? ඔව් ඒක තමයි. ඒකේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එක හොයාගන්න බැරි වුණේ. බලන්න ඇමීබා කියලා එක තියෙන්නේ දරුවෝ
අර වම් පැත්තේ පළවෙනි එක. ඇමීබා වම් පැත්තේ පළවෙනි එක. හරි? ඊළඟට හරි. යෝග්ලිනාගේ අර දිග කෙන්ද ඇඳලා නැහැ. ඒ කෙන්ද ඇඳ ගන්න. හරිද? හරි. පැරමීසියම්ගේ චූටි කෙඳි ලාවට පේනවා. පේන්නේ නැත්තම් ඔයාලා ලාවට පුංචි පුංචි කෙඳි ටිකක් ඇඳ ගන්න. ඉක්මන් කරන්න. විනාඩියයි. හරි සර්. right. මං ඒගමම් බලන්නම් කවුද පුතා පීටෙක් කියන කෙනාගේ නම මොකද්ද? පීටෙක් කියලා දාලා තියෙන්නේ. පීටෙක්. ඉරූෂ ඉරූෂද? හරි හරි. ඊළඟ ලිතුකයි ධනංජයයි මට අද මූණු පෙන්නුවේ නෑ. එයාලා හරි ලැජ්ජයිලු. හරි. එඳගම් මම මේ ටිකක් මේ පැත්තකින් ඉඳගෙන ඉන්නේ. මොකද ඉතින් පැය දෙකම එකපාරටම හිටගෙන ඉන්න තරම් අපි විස්මකර්මයෝ නෙවෙයිනේ, පොඩ්ඩක් ඉඳ ගන්නත් ඕන. හරි. ඉතින් මේ මාව පෙවුන්නේ නැහැ කියලා අවුලක් නැහැනේ. මේ බෝඩ් එකේ පේනවනේ. හරි. මාව පේන්න ඕන. සමහර ළමයි කියනවා සර් ඉඳ ගන්න එපා අපිට සර්වර් පේන්නේ නැතු වෙනවා කියලා මේ. හරි. ඉතින් මේ බලමු. බලන්නකෝ ඇඳගත්තානේ. ප්‍රොටොසෝවා හරිද? ප්‍රොටොසෝවා කියන ජීවිකාණ්ඩේ අපි ලකුණු කරගත්තා ඒකසෛලික ජීවිකාණ්ඩ. සර් පොඩ්ඩක් ඔව් කියන්න. ලිතුක කියන්න. කියන්න පුතේ. සර් මේ මම සර් කම්පියුටරෙන් ලොග් වුණේ. කම්පියුටරේ කැම් එක නැහැ. ඒකයි සර් මූණ පෙන්වන්න බැරි වුණේ. හරි. කවන්නේ. ධනංජයත් එහෙමද? හරි. හරි. ගැටලුවක් නැහැ. ධනංජය දවාලිත් මට කතා කරා. ධනංජයගේ මයික් එකත් කෙරලාද? අනේ ධනංජය ඔන් කරගෙන ඉන්නවනේ. කෝ බලමු. ඔව් සර්. හරි. හොඳයි. ඉන්නව නේද? right. ධනංජය මට දවාලිත් කතා කරා මට මතකයි. එක දවසකුත් කතා කරලා ඇහුවා සර් මේ පන්තියට එන්නේ කොහොමද කියලා. right. ඉතින් මේ අපි මෙන්න මේ ටිකට ඉරි ගහ ගමු පුතේ. ඇතැම් ප්‍රොටොසෝවාවන් සංචරණය සඳහා පක්ෂම හෝ ව්‍යාජපාද හෝ කශිකා දරති කියන කොටසට ඉරි ගහ ගන්න. ඇතැම් ප්‍රොටොසෝවාවන් සංචරණය සඳහා පක්ෂම හෝ ව්‍යාජපාද හෝ කශිකා දරති. කශිකා දරති. හරි. මම මෙහෙම ආපුවම මේ අයිනටම ඉන්නේ නේද? ඔන්න ඔය වගේ තැනකට එන්නේ. හරි. බලන්න තියෙනවා මේ ජලජ පරිසරවල මෙන්ම ජීවී දේහ තුලද වාසය කරනවායි කියලා. පොතේ ඉරිගහන්න ජලජ පරිසර ජීවී දේහ තුල. ජලජ පරිසර ජීවී දේහ තුල. ජලජ පරිසර ජීවී දේහ තුල. right. ඔය දැන් මෙච්චර වෙලා ඉරිගහපු කොටසක් තියෙනව නේද? ඉරිගහපු කොටසක් තියෙනවනේ. ඉරිගහපු කොටස් ටික තමයි පාඩම් කරන්නේ. හරි?
ඉරිගහපු කොටස් ටික තමයි දරුවනේ පාඩම් කරන්න ඕන. හරි? right. ඊළඟ බලන්න පුතේ ඇල්ගී කියන જાතිය. ඇල්ගී. right. මෙහෙ බලන් අහගන්න. right? මාව පේනවද දන්නේ නැහැ. මේ පේනවද මාව? මම මෙතන ඉන්නේ. දකුණු පැත්තේ 15 කිලෝමීටරේ. ඉඳ වම් පැත්තේ 15 කිලෝමීටරේ. වම් පැත්තේ 15 කිලෝමීටරේ නේ. ඔව්. ඇල්ගී කියලා කියන જાතිය ඒකසෛලිකයි. හෝ බහුසෛලික ජීවී කාණ්ඩ ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. තනි සෛලයක වුණුත් ඉන්න පුළුවන්. හරි? මෙන්න මෙහෙම තනි සෛලයක වුන් ඉන්නත් පුළුවන්. සෛල කිහිපයක වුන් ඉන්නත් පුළුවන් ඇල්ගී වල. හරි? කොහෙන්ද එතකොට ඇල්ගී හොයාගන්නේ? ගොඩාක්ම ඇල්ගී ඉන්නේ පුතේ මුහුදේ. ඇල්ගී ගොඩාක්ම ඉන්නේ මුහුදේ තමයි. ඇල්ගී වර්ග ඉන්නවා. පළවෙනි ඇල්ගී වර්ගය තමයි රතු ඇල්ගී. රතු ඇල්ගී. තව වර්ගයක් ඉන්නවා දුඹුරු ඇල්ගී. දුඹුරු ඇල්ගී. තව වර්ගයක් ඉන්නවා රන්වන් දුඹුරු ඇල්ගී. මාර නම් තියෙන්නේ රන්වන් දුඹුරු ඇල්ගී. තව වර්ගයක් ඉන්නවා හරිත ඇල්ගී. ඔය නම් වලින් කියන පාට ටිකම තමයි උන්ට තියෙන්නේ. රතු ඇල්ගී කියන જાතියට රතු පාට තියෙන්නේ. දුඹුරු ඇල්ගී කියන જાතියට දුඹුරු පාට තියෙන්නේ. රන්වන් දුඹුරු ඇල්ගී කියන જાතියට රත්තරන් පාටයි දුඹුරු පාටයි දෙකම තියෙනවා. ඊළඟට හරිත ඇල්ගී කියන જાතිය කොළ පාට ඇල්ගී විශේෂයක්. හරි. ඔන්න කොළ පාට ඇල්ගී විශේෂයක්. right. හරි. ඔන්න අපි ඊළඟ එකට යමු ඒකත් එක්කම. මේ වගේ දේහ ආකාර කියලා කියනවා. ඔන්න හොඳට අහගන්න. ඔන්න හොඳට අහගන්න දේහ ආකාර කියනකොට. පුතේ මෙන්න මේ ඇල්ගී කියන જાතිය. ඇල්ගී කියන જાතිය මෙන්න මේ හැඩයෙන් යුක්තයි. සමහර ඇල්ගී මෙන්න මෙහෙමයි. ආමුතු ඔහොම හැඩයක්. හරි? ඔහොම හැඩයක්. මේ හැඩයට කියනවා සූත්‍රිකාකාර කියලා. සූත්‍රිකා ආකාර කියලා. සූත්‍රිකාකාර. සමහර වෙලාවට මෙන්න මෙහෙම දඟර ගහිලත් තියෙන්න පුළුවන්. සූත්‍රිකා ආකාර. තව හැඩයක් තියෙනවා නිකන් අර මෙහෙම දාලා අර ගොම්බෙට්ටක් දැම්මා වගේ ඔහොම. ආයෙම කියන කැතයිද? හරිද? ඔය හැඩේ තියෙන දිලීර මේ එවුන් ඉන්නවා. උන්ට කියන්නේ තලසාකාර කියලා. තලසාකාර. ඔය හැඩ දෙකෙන්ම අපිට මොනුන් දකින්න පුළුවන්ද? අපිට මෙන්න මේ ඇල්ගී කියන જાතිය දකින්න පුළුවන් ඔය හැඩ දෙකෙන්ම. බලන්න කියවමුකෝ අපි ඒකසෛලික මෙන්ම බහුසෛලික ආකාර දැත. පුතේ ඉරි ගහන්න ඒකසෛලික මෙන්ම බහුසෛලික කියන කොටසට. ඒකසෛලික මෙන්ම බහුසෛලික කියන කොටසට. ඒ කියන්නේ මේ වචන දෙකට විතරයි. ඒකසෛලික බහුසෛලික. ඊළඟට සූත්‍රිකාකාර හෝ තලසාකාර දේහ දරයි. සූත්‍රිකාකාර හෝ තලසාකාර දේහ දරයි කියනවා. ඒකට ඉරි ගහන්න ඕනේ. ජලජ පෘෂ්ඨය මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක ප්ලවාංග ලෙස හැඳින්වේ. පුතේ ඔය ජලජ පෘෂ්ඨ මත පාවෙන පුංචි ඇහැට පේන්නේ නැති ඇල්ගී විශේෂ ඉන්නවා. ඒවට කියන්නේ ප්ලවාංග කියලා. පුංචි මත්ස්‍යව ආහාරයට ගන්න ඒවා. නැත්තම් උන්ට ජීවත් වෙන්න මහමාළුවන්ගේ තියෙන කුණු ටික කණ්ඩේ නේද? හරි? උන් තමයි ඒවා ආහාරයට ගන්න. හරිතප්‍රද හෙවත් ක්ලෝරොෆීල් වර්ණක අඩංගු බැවින් ප්‍රභා සංශ්ලේෂණ හැකියාවක් ඇත.
පුතේ හොඳට මතක තියාගන්න අපි දන්නවා ශාක වලට තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. මොනකටද? ශාක වලට තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න මෙන්න මේ ශුද්‍ර ජීවීන්ගෙන් ඇල්ගී වලට තමයි ප්‍රභා සංශ්ලේෂණ හැකියාව තියෙන. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණ හැකියාව තියෙන සතෙක් ලියන්න කිව්වහම අපි ලියන්න ඕන මොකද්ද? ඇල්ගී කියලා. ඇල්ගී. අන්න ඒක වැදගත් ඉරිගහ ගන්න ප්‍රභා සංශ්ලේෂණ හැකියාව ඇත. දැන් හිතන්න පුතේ මේ අපි මිනිස්සුනේ. අපි මිනිස්සුયો. මිනිස්සුන්ගේ ඇඟේ මේ හොඳ කතාවක් අහගන්න. මිනිස්සුන්ගේ ඇඟේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාව සිද්ධ වුණා නම් හරිද? මිනිස්සුන්ගේ ඇඟේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාව සිදු වුණා නම් මාර කේස් එක. ඇයි? අවුවේ ඉන්න බෑ. ඇයි මොකද වෙන්නේ? ඇඟ ඇතුලේ ආහාර නිෂ්පාදනය වෙනවා. අවුවේ ඉන්න බෑ ඇඟ ඇතුලේ ආහාර නිෂ්පාදනය වෙනවා. හරි ෂෝක් එතකොට. එතකොට තමන්ගේ ආහාර කියන අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. පුතේ මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතා දෙක තමයි ජලය සහ ආහාර. ආහාර තමන්ගේ එක සහ ජලය. හරි ওই දෙකම ඕන. පුතේ මිනිස්යාගේ ඇඟ ඇතුලේ ආහාර නිෂ්පාදනය වෙනවා නම් උනොත් මං කියන්නේ වෙනවා කියන එක නෙමෙයි උනොත් වතුර බොණ්ඩ කොහේ හරි දිය කඩਿੱත්තකුත් හොයාගන්න පුළුවන් නම් හරිද? මිනිස්යාගේ ඇඟේ ආහාර නිෂ්පාදනය වෙලා වතුර හොයාගන්න තැනකුත් හොයාගන්න පුළුවන් වුණොත් මිනිස්යා මේ අද කරන කිසිම දෙයක් කරන්නේ මේ අද කරන කිසිම දෙයක් කරන්නේ. දැන් පුතේ අපි ඇත්ත කතා කරමුකෝ. අපි මේ මෙච්චර ඉගෙන ගන්න ඕනේ මැරීගෙන මේ ඔන්ලයින් ක්ලාස් කියන ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්න එකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? O level පාස් වෙන එක. O level පාස් වෙලා ඊළඟට අපි මොකද්ද කරන්න ඕන? A level ලියන්න ඕන. ඒකත් මැරීගෙන පාඩම් කරලා පාස් වුණා කියමු. ඒකත් පාස් වෙනවා. ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලෙත් ගියා කියමුකෝ. විශ්වවිද්‍යාලෙත් ගියා. ඊට පස්සේ උපාධියත් ගත්තා. හරිද? උපාධියත් ගත්තා. උපාධියත් අරගෙන රස්සාවකටත් යනවා. හොඳ රස්සාවකට. රස්සාවකට ගිහිල්ලා ආයේ අපිට පඩියකුත් හම්බ වෙනවා. හොඳ වැටුපක් හම්බ වෙනවා. ඒ වැටුපෙන් අපි ඉෂ්ට කරගන්න ප්‍රධාන අවශ්‍යතාවය මොකද්ද? අනිකුත් ඒවා පැත්තකින් තියන්නකො. ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්න ඒවා ඔක්කොම පැත්තකින් තියන්නකො. ප්‍රධාන අවශ්‍යතාවය මොකද්ද? කන එක. කනවා. තේරුණාද? ප්‍රධාන අවශ්‍යතාවය කෑම. ඒතර පුතේ ප්‍රධාන අවශ්‍යතාවය කෑම නම් සරලවම කිව්වොත් අපි මේ හැමදේම කරන්නේ අනාගතයේදී මොනා කරගන්නද? කන්න ටිකක් හොයාගන්න. මේසට පිස්සුද මන් දන්නේ මේ අපි මේ අනාගතයේ සැපසේ ජීවත් වෙන්න තමයි මේ මෙහෙම ඉගෙන ගන්න කියලා. හරි මන් දන්නවා ඒක. හරිද? ඒ වුණාට ප්‍රධානතම සපිරෙන අවශ්‍යතාවය කන එක. හාවලට වැටුපක් හම්බ වෙනවා කියන්නකො. ඒ වැටුපෙන් කණ්ඩ වියදම් කරේ නැත්තම් මොකද වෙන්නේ ඔයාලා? මැරෙනවනේ. එහෙනම් ප්‍රධානම අවශ්‍යතාවය ඇඟ ඇතුලේ සම්පූර්ණ වුණොත් එහෙම හරිද? ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය ඇඟ ඇතුලේ වුණොත් එහෙනම් මොකද වෙන්නේ? කිසි අවුලක් නැහැ. අවුවට ගියා ටික වෙලාවක් හිටියා. මං අද කොත්තුවක් කෑවා. හරි ඇඟ ඇතුලේම හදාගෙන. හරි කොත්තුවක රස Tamanට දැනෙනවා. ඊට පස්සේ වතුර ටිකක් බිව්වා. කොහාටද ගිහින් නිදාගත්තා. හරිද? වතුර ටිකක් බිව්වා කොහාටද ගිහින් නිදාගත්තා. ඕක තමයි තත්ත්වය. බලන්න මිනිස්සයාට සංකීර්ණ වෙන්න එක ලක්ෂණයක් දීලානේ අපේ ස්වභාව ධර්මය. මොකද්ද? ආහාර නිෂ්පාදනය කරන්න බෑ. ආහාර නිෂ්පාදනය කරන්න බැරිකම මිනිස්සයාට ස්වභාව ධර්මයේ දීලා හින්දා මොකද වෙන්නේ? අනේ මිනිස්සයා මාර විදිහට වෙහෙසවනවා. මොනවා සඳහාද? ආහාර සහ අනිකුත් අවශ්‍යතාවයන් සඳහා.
හරි මම මේ කියන ඒවා හරිද මම මේ කියන්නේ පාඩමට අදාළව නැතුව මේ ඔයාලා ජීවිතය කරගන්න එපා. අපි හදමු ශරීරයේ අභ්‍යන්තරයේම ආහාර නිෂ්පාදනය කළ හැකි එන්නතක්. එන්නත ගැහුවාම ඇඟ ඇතුලේම ආහාර නිෂ්පාදනය වෙනවා. මේ ඒව කරන්න යන්න ඕනේ ඉස්සෙල්ලා O level pass වෙන්න. ඊට පස්සේ පුළුවන් ඔය හොයාගන්න එකක් හොයාගන්න. right. බලන්න ඇල්ගී වල ප්‍රභා සංශ්ලේෂණ හැකියාව ඇත. උල්වා වැනි ඇල්ගී පියවියසට පෙනී. ඉරිගහන්න සමහර ඇල්ගී පියවියසට පෙනෙයි කියන එක. සමහර ඇල්ගී පියවිය හැට පේනවලු. right. ඔන්න ඕකයි. බලන්න උදාහරණ තියෙනවා ක්ලැබිඩොමොනාස්. ක්ලැබිඩොමොනාස් කියන්නේ ඇල්ගී වර්ගය. ස්පයිරොගෛරා. ඔයාලට පුතේ ස්පයිරොගෛරා බලාගන්න පුළුවන්. කොහෙන්ද ස්පයිරොගෛරා බලාගන්නේ? කොහෙන්ද ස්පයිරොගෛරා බලාගන්නේ? පුතේ දියසෙවල් තියෙන තැන තියෙනව නේද? දියසෙවල් ඔව් දියසෙවල් තියෙන තැන්වල ස්පයිරොගෛරා බලා ගන්න පුළුවන් වෙනවා. right දියසෙවල් කියන්නේ ස්පයිරොගෛරා තමයි. පොඩක් ඉන්න. හරි දියසෙවල් කියන්නේ ස්පයිරොගෛරා. දියසෙවල් දැකලා තියෙනව නේද? right ඊළඟට බලන්න ඩයටම් කියන්නේ ඇල්ගී විශේෂයක්. ඩයටම් කියන්නේ දුඹුරු රන්වන් දුඹුරු ඇල්ගී කියන විශේෂය. ඒක මේ උදාහරණ මෙහෙමයි හැම ශුද්ධ ජීවිකාන්තයටම උදාහරණ දෙක ගානේ මතක තියාගන්න. බැක්ටීරියා වලට උදාහරණ දෙකක් මතක තියාගන්න. ප්‍රොටෝසෝවා වලට උදාහරණ දෙකක් මතක තියාගන්න. ඊට පස්සේ මොනවාද දිලීර වලට උදාහරණ දෙකක් මතක තියාගන්න. ඇල්ගී වලට උදාහරණ දෙකක් මතක තියාගන්න. ඊට පස්සේ මොනවාද වෛරස් තමයි ඊළඟට තියෙන්නේ. වෛරස් බලන්න පුතේ ක්ලැබිඩොමොනාස්ගේ හැඩය මං ක්ලැබිඩොමොනාස් අඳින්නම් මේ හරියේ. පුතේ ක්ලැබිඩොමොනාස් කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ මවුස් එකක් වගේ ජීවිය. මේ උගේ කට නෙමෙයි මේ ප්‍රභා සංශ්ලේෂණය කරන ඉන්ද්‍රිය මේ මැද තියෙන. මූ තමයි ක්ලැබිඩොමොනාස්. කෙඳි දෙකක් තියෙනවා. විද්‍යාගාරේ ඒ කියන්නේ මේ පේපර් එකට දුන්නොත් එහෙම මෙහෙම කෙඳි දෙකක් තියෙන ජීවියෙක් හිටියොත් ඒ අනිවාර්යයෙන්ම මොකද්ද? ක්ලැමිඩොමොනාස් කියන ජීවියා. right. අවසාන කොටස වෛරස්. පුතේ වෛරස් සාමාන්‍ය මේ බලන්න මෙහි බලන්න වැඩ නවත්තලා මෙහි බලන්න. වෛරස් සාමාන්‍ය අන්වීක්ෂයට පේන්නේ නැහැ. අර මං මුලින්ම කිව්ව ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් තමයි වෛරස් පේන්නේ. එහෙනම් අපිට මේ දවස්වල වින කරන්නේ කොරෝනා කියලා කවුද? සාමාන්‍ය අන්වීක්ෂකටත් පේන්නේ නැති එකි. තේරුණාද? සාමාන්‍ය අන්වීක්ෂයටත් ඒකව පේන්නේ. අපේ අය කොරෝනා වෛරස් එක දැක්කා වගේ කතාව. මම නම් දැකලා නැහැ. තේරුණා? මම දැකලා නැහැ. වෛද්‍යවරු දැකලා ඇති. මම නම් දැකලා නැහැ. සමහර මිනිස්සු මේ කොරෝනා වෛරස් එක මේ වගේ හැඩයන්නේ අප්පා තියෙන්නේ. කියනවනේ. හරිද? පේන්නේ උන් ඇයට. හරිද? පේන්නේ. ඊළඟට ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. පුතේ ඒගොල්ලෝ ජීවීභාවයේ ලක්ෂණත් පෙන්වනවා. සමහරවිට මැරිලා වගේත් ඉන්නවා. ඊළඟ ලක්ෂණය ජීවී දේහ තුල පමණක් ගුණණය වේ. ඇඟ ඇතුළට සතෙක්ගේ හරි මිනිස්සෙක්ගේ හරි ඇඟ ඇතුළට ඇතුල් වුණොත් විතරයි මොනවා වෙන්නේද? මේක වර්ධනය වෙන්නේ ගුණණය වෙන්නේ. හරිද? නැත්තම් බීමට වැටලා තිබ්බොත් වෛරස් එක ඒ ජීවියෙක්ගේ ඇඟ ඇතුළ නෙමෙයිනේ. ඒකින්ද මොකක් වෙනවද? ඒකින්ද මේ වෛරස් 100ක් බිම තියෙනවා 100 ඒ විදිහටම තියෙනවා. එකෙක් හරි මිනිස්සෙක්ගේ ඇඟට ඇතුල් වුණොත් මොකක් වෙනවද? මිනිස්සෙක්ගේ ඇඟට ඇතුල් වුණොත් එහෙම මේ එක හරි කමන්නේ 100 200 වෙලා ගුණණය වෙනවා වර්ධනය වෙනවා ප්‍රජනනය කරනවා. හරි? ඊට පස්සේ සෛලීය සංවිධානයක් නැහැ. ශ්වසනය වර්ධනය වෙන ජීවි ලක්ෂණ පෙන්වන්නේ.
සොසනය වර්ධනය වගේ දේවල් කරන්න හැල්ලු. උදාහරණ කියනවා. ඉන්ෆ්ලුවන්සා වෛරසේ HIV වෛරසේ ඉබෝලා වෛරසේ ඩෙංගු වෛරසේ දැන් අලුතෙන් ඕන්න සිලබස් එකට දාගත්ත හැකි කොරෝනා වෛරසය. හරිද? අලුත් එක. රයිට්? ඉරිගහගම මෙන්න මේ වැදගත් කොටස් ටිකට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ ඊළඟට ජීවී මෙන්ම අජීවී ලක්ෂණද දරයි. ජීවී මෙන්ම අජීවී ලක්ෂණද දරයි. ජීවී මෙන්ම අජීවී ලක්ෂණද දරයි. ඒකත් වැදගත් කොටසක්. හරිද? ජීවී මෙන්ම අජීවී ලක්ෂණද දරයි. ඊළඟට දරුවෝ තවත් වැදගත් කොටසක් තියෙනවා. ජීවී දේහ තුල පමණක් ගුණණය වේ. ඒකත් වැදගත්. ඒකත් විභාගෙට අහනවා. ඒවත් විභාගෙට අහනවා. ඊළඟට ශ්වසනය වර්ධනය වැනි ජීවි ලක්ෂණ නොපෙන්වයි ඒවා ලියන්න ඕනේ. ඒ ටික මතක තියාගන්න. උදාහරණ තමන් කැමති දෙකක් මතක තියාගන්න. ඉන්ෆ්ලුවන්සා, HIV, ඉබෝලා, ඩෙන්ගු. ඕකෙන් ඉතින් මට නම් ඉස්සරලා මතක හිටින්නේ HIV සහ හරිද ඩෙන්ගු කියන වෛරස් එක. ඇඟමැලිත් කඩනවා. දැන් පැය දෙක ඉවරයිනේ කියලා නේද? හරි කමන්නේ. මෙහෙමයි. ඉතින් දරුවනේ ඔන්න මං අද දවසේ පැය දෙක ඉගැන්නුවා. හැබැයි මේ පැය දෙකින් ඔයාලට මං උගන්වන ඒවා තේරෙනවද නැද්ද කියලා බලන්න බෑ. තව දවස් දෙක තුනක්ම සම්බන්ධ වෙලා මාත් එක්ක වැඩ කරගෙන යන්න වෙනවා. අනිත් එක හොඳට අහගන්න මම මේ කියන කාරණාව. ලබන සතියේ මේ වෙලාවට පන්ති පැවැත්වෙනවා. හරිද? ඒ වගේම තමයි දවසට අනිවාර්යෙන් දෙතුන් වතාවක් ගෲප් එකට අලුත් මැසේජ් එකක් දෙකක් දාලාද? ගෲප් එකට අලුත් පේපර් එකක් දාලාද? ගෲප් එකට අලුත් අභ්‍යාසයක් එවලාද කියලා එව්ව බලන්න ඕන. තේරුණාද? එව්ව බලන්න. සමහර අය ගෲප් එක බලන්නේ පන්ති වෙලාව දැන් 6ට ඉඳගෙන බලනවා ගෲප් එක. බලනකොට මොකද වෙන්නේ? ටියුට් 4ක් විතර දාලා print out දාගන්න කියලා. එතකොට ටියුට් නැහැ. එතකොට නිකන් බකන් නිලාගෙන තමයි ඉඳ වෙන්නේ. ඒ නිසා මේ දවසකට දෙතුන් වතාවක් ගෲප් එක චෙක් කරන්න. දෙතුන් වතාවක් ගෲප් එක චෙක් කරනවා කියන්නේ කියනවා කියන්නේ ෆෝන් එක අතේ තියාගෙන ඉන්නව නෙමෙයි. ඉතින් ෆෝන් එක අතේ තියාගෙන උඩට පාතට අර ඔහොම පිහ ඉන්නවා. එතකොට අම්මලා අහනවා මොකද ඔය කරන්නේ? මොකද ඔය කොබන්නේ? මේ ගෲප් එක චෙක් කරනවා. ඒක මේ හරිද? ගෲප් එක චෙක් කරන එක මේ මොනා කරන්න එපාද? නිදහසට කාරණයක් කරගන්න එපා ෆෝන් එක ඔබන්න. අනිත් එක දෙමව්පියන්ට මොකක් හරි දැන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මගෙන් මොන හරි අහන්න දෙයක් තියෙනවද? තියෙනවා නම් අහන්න පොඩි කාලයක් දෙන්නම්. හරිද? දෙමව්පියෝ ළඟ ඉන්නවා නම් මයික් එක ඔන් කරලා අහන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. රයිට්. කාටවත් නෑ වගේද? අපි දැනට ඒ කියන්නේ මේ අලුතෙන් පන්තියට සම්බන්ධ වුණ ඔන්ලයින් පන්තියටම සම්බන්ධ වුණ අයට දිගටම විභාගය දක්වා 11 වෙනිය දක්වාම මේ පන්තිය පැවැත්වෙනවා. අනිත් එක තමයි ඔය දැන් මගේ පන්තිවල ඉඳලා දැනට පන්ති දෙන්න බැරි හින්දා ඔන්ලයින් එකට සම්බන්ධ වෙච්ච අයට ඒගොල්ලන්ට පන්ති පටන් ගත්තාම මම දැනුම් දෙනවා අහවල් දවසේ තමයි පන්ති පටන් ගන්න කියලා එදාට ඒ අදාළ ස්ථානයට එකතු වෙන්න පුළුවන්. අදාළ ස්ථානයට එකතු වෙන්න පුළුවන්. හරි. එනම් පුතේ ප්‍රශ්න නෑ වගේ කියලා මට හිතෙනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මගේ පර්සනල් නම්බර් එක ඔයාලට දෙන්නම්. අර ගෲප් එකේ තියෙන නම්බරයට කෝල් ගත්තට සමහර වෙලාවට වැඩ කරන්නේ. හරිද? මෙන්න මේ නම්බරේ ලියා ගන්න. 071
0.466යි 396 396 අර පල්ලෙහා තියෙන WhatsApp නම්බරය මේක WhatsApp නම්බරය 0.78යි හරිද 0.78යි 615යි 51යි 16 615යි 51යි 16 හරි මට දරුවන්ගේ නම් ඇහුවා මිසක්කා ඉන්නේ කොහෙද ගම කොහෙද කියලාවත් අහන්න බැරි වුණා ඊළඟ දවසේ අහන්නම් මම නම් කුලියපිටියේ ඉන්නේ හරිද කුලියපිටිය දන්නවත් දන්නේ හරි මම කුලියපිටියේ ජීවත් වෙන කෙනෙක් අනිත් දරුවෝ මං එක්කෙනෙක් නම් ධනංජය කිව්වා මම පොල්පිටිගම ඉන්නේ කියලා හරිද අනිත් අයගේ විස්තර ලබන සතිය අහන්නම් දැන් කාල වේලාව බොහොම ඉක්ම ගිහිලා තියෙන්නේ අද උගන්වපු දේවල් හොඳට තේරුණා නම් ඒ ටික හොඳට ඔලුවට ගියා නම් අදම පාඩම් කරන්න අදම පාඩම් කරන්න විනාඩි 10ක් අරගෙන අදම නැවත වතාවක් කියවන්න. හොඳයි. එහෙනම් පුතේ අපි අදට නවත්තමු. එහෙනම් බොහොම ස්තුතියි ඔයාලා පන්තියට සම්බන්ධ වුණාට. අපි ආයේ ඊළඟ දවසේ හවස 6ට මේ විදිහටම ඔන්ලයින් පන්තියෙන් හම්බෙමු. ඔයාලට ඔයාලගේ තව යාළුවෝ ඉන්නවනම් අපේ පන්තියට එකතු කරගන්න මගේ නම්බරයට කතා කරලා හරි ඒ වගේම තමයි මේ පන්ති අද එන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ ඊළඟ දවසේ එන්න කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. එහෙනම් සියලුම දෙනාට පුතේ ආයුබෝවන් තෙරුවන් සරණයි. ආයිබෝන් තෙරුවන් ආයිබෝවන් සර්. ආයුබෝවන් ආයිබෝන් සර් ආයිබෝවන් සර්. හරි ආයිබෝවන් සර්.